ධූමිකාවන්. මොනවද ළමයි ප්‍රකාශ රසායනික ධූමිකා කියලා කියන්නේ? අපි කියනවා මේවට ප්‍රභා රසායනික ධූමිකා කියලාත් කියනවා, දුම් නගර කියලාත් කියනවා. එතකොට මේ තත්ත්වය ඇති වෙන්නේ මොකක් නිසාද? මීදුම, හයිඩ්‍රෝකාබන දුම, ඒ වගේම සෙල්සියස් 15ට වඩා අඩු උෂ්ණත්වවලදී මේ පරිසරයේ අඳුරු පටලයක් ඇති කරනවා. මේ අඳුරු පටලය නිසා ඇස්වල වේදනාව ඇති වෙන්න පුළුවන්, ශ්වසන අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව මොකද වෙන්නේ? ස්වභාවික රබර් වගේ දේවල් වල විරංජනයක් නැති වෙන්න පුළුවන්. රෙදි වල වර්ණ වෙනස් වීම වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද? ප්‍රකාශ රසායනික ධූමිකාවන් කියලා. එතකොට මේ තත්ත්වයන් නැති වෙන්නේ මොනවා නිසාද? මීදුම, හයිඩ්‍රෝකාබන දුම, ඒ වගේම සෙල්සියස් 15ට වඩා අඩු උෂ්ණත්ව. මෙන්න මේවා නිසා තමයි මේ තත්ත්වයන් නැති වෙන්නේ. පැහැදිලිනේ? ආන් ඒක. එතකොට එතෙන් අදාළව ඒ ටික මතක තියාගන්න ඕනේ. හරිතාගාර ආචරණය. මොනවද දරුවෝ හරිතාගාර ආචරණය කියලා කියන්නේ? අපි කියනවා කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම CH4, CFC, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, ඒ වගේම ජල වාෂ්ප. මෙන්න මේ වගේ දේවල් නිසා මොකද වෙන්නේ ළමයි? මේ පරිසරයේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඒ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන හින්දා මොකද වෙන්නේ? ද්‍රවාසන්න අයිස් කඳු දිය වෙනවා. හරිනේ. ද්‍රවාසන්න අයිස් කඳු දිය වෙලා සාගර ජල මට්ටම වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිනේ නේද? සාගර ජල මට්ටම වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එනවා මොනවාද? ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම වැඩිවීම, ද්‍රවාසන්න අයිස් කඳු දිය වෙලා යෑම, එතකොට දේශගුණික විපර්යාස ඇතිවීම. මෙන්න මේවා තමයි දරුවෝ හරිතාගාර ආචරණය කියන්නේ. දැන් ඔයාලා මේ දේවල් හොඳට බලා ගන්න ඕනේ. ඒ වගේම මේ සියලුම කරුණු අද දවසේ සුවිශේෂී කරුණු කීපයක් හැර ඉතුරු ඔක්කොම කලින් රෙකෝඩින් එකේ තියෙනවා. ඒකට රෙකෝඩින් එක අර කලින් දාපු එක ඔයාලගේ ගෲප් එකට දාලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඉවරුණ ගාම ආයෙ පාරක් ඒක අහන්න. ඒතකොට මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. අද දවස් පුරාවටම ওই ටික බලා ගන්නවා. අන්තිමේදී තව බලා ගන්න ඕන විශේෂ දේවල් ටිකක් කියන්න. ඒ ටිකත් බලාගෙන හෙට දවසේ විභාගයට යන්න පුළුවන්. හරි? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ ළමයි? තෙත්බීම්. තෙත්බීම් මොනවද ළමයි? මේ පාර අපි තෙත්බීම් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ලංකාවේ මුතු රාජ්‍ය වල කියන තෙත්බීම විනාශ වුණා. ඉතින් ඒ නිසා ළමයි මේ තෙත්බීම් පිළිබඳ සම්මුතියක් තියෙනවා රැම්සාර් සම්මුතිය කියලා. රැම්සාර් නේ. රැම්සාර් කියන සම්මුතිය ලියලා තියෙන එක නේද? හරි මේ මුතු රාජ්‍ය වල හරි ගන්න නේද? මුතු රාජ්‍ය වල තමයි මේ තත්ත්වයක්. මේ තෙත්බීමක විශේෂත්වය තමයි මොකද්ද දරුවෝ? තෙත්බීමක විශේෂත්වය ගම් වතුර තත්ත්වයන්, ගම් වතුර පාලනය කිරීමේ තෙත්බීම් වැදගත් වෙනවා. ඒ වගේම ජෛව විවිධත්වයටත් තෙත්බීම් වැදගත් වෙනවා. පැහැදිලිනේ මොකද්ද? ගම් වතුර තත්ත්වයන් පාලනය වීමට ඒ වගේම ජෛව විවිධත්වය සඳහා තෙත්බීම් වැදගත් වෙනවා. පැහැදිලිනේ? ඒක නිසා. හරි. ඊට පස්සේ ප්‍රවේණික වෛරස් ගැන අහන ප්‍රශ්නය දරුවෝ අහන ප්‍රශ්න ටික අපි අන්තිමේට අහමුනේ නැත්නම් අපිට කාලය ගලප ගන්න බැරුවේ. පැහැදිලිනේ? හරි. මොනවද මේ වෛරස්? වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය. දරුවෝ මේ පාර අපි අහුවොත් කොරෝනා කියන රෝගී තත්ත්වය මොකද්ද ප්‍රවේණික ද්‍රව්‍ය කියලා අපි ඒකට උත්තරයක් දෙන්න ඕනේ මොනවා කියලාද? RNA කියලා. එහෙනම් කොරෝනා වල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය තමයි RNA කියලා කියන්නේ. හරි? ඒ වගේම තව වෛරස් ගැන අහන්න පුළුවන් දේවල් මොනවද? ඔයාලගෙන් ගොඩක් වෙලාවට අහන්න පුළුවන් වෛරස් කියන දේවල් වල මොනවද ලක්ෂණ? ඒතර අපි කියනවා වෛරස් වල ජීවී ලක්ෂණක් තියෙනවා. ඒ වගේම වෛරස් වලට අජීවී ලක්ෂණක් තියෙනවා. ඒතර වෛරස් වලට තියෙන එකම ජීවී ලක්ෂණය තමයි මොනවද? ප්‍රජනනය. අජීවී ඒබන මෙතනින් එහාට ආයෙ ලොග් වෙන්න බෑ. ඒ නිසා
දෙන්නම් කියලා. හොඳද යාළුවන්ට කියන්න රෙකෝඩින් එක දෙන්නම් කියලා. චුට්ටක් ඉන්න දරුවෝ හොඳද? හරි යාළුවන්ට කියන්නම රෙකෝඩින් එක දෙන්නම් කියලා. අයි දන්නවද? මේ ලොග් වෙන්න බැරි වුණොත් දැන් මේ ගමන් මං එකපාරටම කට් වුණා. චමල් ඔයා ඉන්නව නේද? හදිස්සියේ මං අයින් වෙලා ගියොත් එහෙනම් මාව ඇතුළට ගන්න හොඳ ඔයා. මේ මාර ප්‍රශ්නයක් වෙන්නේ දැන්. මං හරි අමාරුවෙන් ආයෙ මට එන්න වෙන්නේ. හරි ඒ නිසා කලබලයක් ඇති කරගන්න එපා. හරි හරි. ඔව් කියනවා. හරි. ඒ නිසා වෛරස් ගැන කියන්න යන්නේ අහන්න. හරි. හරි වෛරස් ගැන කියන්න ගියේ මොනවද ළමයි මේ කොරෝනා වෛරසයේ තියෙන විශේෂත්වය එයා තුල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය මොනවද RNA ඒකේ තුල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වේදී තමයි ප්‍රවේණික. කරන්න. ඒ නිසා ඔයාලගේ යාළුවෝ කියනවා නම් එහෙම මෙහෙමයි ලොග් වෙන්න බෑ කියලා කියන්න රෙකෝඩින් එක දෙන්නම් කියලා. මොකද මට කරන්න දෙයක් නෑ මේ වෙලාවේ හැටියට කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. හරි නේද? හරි ඒක තමයි ඔව් වීඩියෝ එක හිර වෙන්නේ දරුවෝ මේකේ කෝල් එකක් එනවා. ඒක නිසා චුට්ටක් ඉන්න කෝල් එක නවතිනකන් ඉන්න. හරි. දැන් අපි පටන් ගන්නවා. ආයෙ පාරක් පටන් ගන්නවා. හරි. එවනම් මොකද මේ ළමයි මේ වෛරස් එක ගත්තාම එයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ මොනවද? RNA කියන ප්‍රවේණික. පැහැදිලිනේ නේද? ඒ වගේම වෙන වෛරස් එක ගත්තාම විශේෂත්වය තමයි දරුවනේ ඒක ඔස්සේ පාවවට පත් කරන්න පුළුවන් පැහැදිලිනේ ඒ වගේම කැටවට පත් කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම අනිත් දේ තමයි මොකද්ද ළමයි මෙයාලා තුර කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ පැහැදිලිනේ ඉතින් කිසිදු ආකාරයේ පරිවෘත්තීය ක්‍රියාවක් සිදු නොවීම මෙයාලගේ තියෙන ඊළඟ ලක්ෂණය පැහැදිලි නේද හරි ඊට පස්සේ අපි යනවා මේ එකස කරා ගහන වර්ධන වක්‍ර. දරුවෝ ගහන වර්ධන වක්‍ර ගත්තාම ගහන වර්ධන වක්‍ර අහන්න මේ මිනිසාගේ ගහන වර්ධන වක්‍රයේ තියෙන J හැඩ. මෙන්න මේ වගේ J අකුරක හැඩයක් තමයි මිනිසාගේ ගහන වර්ධන වක්‍රයේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් ජීවීන්ගේ ගහන වර්ධන වක්‍රය. ඒ කියන්නේ වෙනත් ජීවීන්ගේ ගහන වර්ධන වක්‍රය කියන්නේ කොහොමද? මෙන්න මේ වගේ හැඩයකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ S ආකාරයේ හැඩයක්. නොය ආකාරයේ හැඩයක්. පැහැදිලිනේ? ඒතර මිනිසාගේ ගහන වර්ධන වක්‍රයේ J හැඩ අනිත් ජීවීන්ගේ ගහන වර්ධන වක්‍රයේ S හැඩ. මේකේ කලාප 3-4ක් තියෙනවා. මොනවාද කලාප 4? සෙමින් වර්ධනය වන අවධිය, වේගයෙන් වර්ධනය වන අවධිය, වර්ධන වේගය අඩු වන අවධිය, වර්ධන වේගය ස්ථායි වන අවධිය. ඔයාලගේ අන්තිම පාඩම ජෛව ගෝලයේ පාඩම 15 වෙනි පාඩමේ තියෙනවා මේ කොටස්. චුට්ටක් එකෙන් බලා ගන්න. පැහැදිලිනේ නේද? ඒ කියන්නේ මේ පැහැදිලි කිරීම ටික චුට්ටක් අහන් ඉන්න. ඒ ටික ඊට පස්සේ බලා ගන්න. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඔන්න ඔයාලට දාලා තියෙන එතන ආහාර හඳුනා ගැනීමේ වගුවක් දාලා. පැහැදිලිනේ. මේකේ විශේෂයෙන් කියන්න දෙයක් නෑ දරුවෝ. මෙන්න මේක විතරක් මතක තියාගන්න. එතන තියෙන ඔක්කොම ටික ඔයාලට පේනවා ඇති. මොනවද එතන තියෙන දේවල් කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණය නම් මොකද්ද? අයඩින් පරීක්ෂණ. පැහැදිලිනේ. ඒ වගේම තමයි ග්ලූකෝස් හඳුනා ගැනීමට බෙනඩික් ද්‍රාවණය යොදා ගන්න. ඒ වගේම සුක්‍රෝස් කෙලින්ම හඳුනා ගන්න බෑ. ඒක එතන ලියලා තියෙනවා. මොකද්ද? ඒක සල්ෆියුරික් බිඳුවක් විතර දාන්න ඕනේ. සල්ෆියුරික් දැම්මට පස්සේ තමයි පරීක්ෂණයට පිළිතුරු ලැබෙන්නේ. මොකද ඩයිසැකරයිඩ් බිඳෙන්න ඕනේ. ඩයිසැකරයිඩ් වල තියෙන බන්ධන බිඳිලා යෑම සඳහා මොකද වෙන්න ඕනේ? ඒකට දාන්න ඕනේ අනිවාර්යයෙන්ම මොනවද දාන්න ඕනේ දරුවෝ? සල්ෆියුරික් අම්ල බිඳුවක් දාන්න ඕනේ. ඒතකොට සල්ෆියුරික් අම්ල බිඳුවක් දැම්මට පස්සේ තමයි එතන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අපෙන් ඒක විභාගෙදී අහන්න පුළුවන්. ඩයිසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂණය විස්තර කරන්න කිව්වොත් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ ඩයිසැකරයිඩ් ද්‍රාවණයේ
එහෙම නැත්නම් මේ ඩයිසැකරයිඩ් එක අපි සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපයක් දානවා. බිඳු කිහිපයක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒ බන්ධනේ බිඳ වැටෙනවා. ඒ බන්ධනේ බිඳ වැටුණාට පස්සේ තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? ඒක එතන විශේෂත්වයක් තියෙනවා. පොඩකින් හරි. ඊට පස්සේ තමයි මොකද වෙන්නේ මේ ලිපිඩ හඳුනා ගැනීම. හරි නේද? ලිපිඩ හඳුනා ගැනීම. ඒ හරිය නේද සුක්‍රෝස් හඳුනාගද්දී බෙනෙඩික් ද්‍රාවණයට මොකද වෙන්න ඕනේ? අර තත්ත්වයට ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ ලිපිඩ CHO කියන මූලද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන්නේ මේක හඳුනා ගැනීමට සුඩෑන් 3 පරිද්‍රාවණය අපි යොදා ගන්න. ඊට පස්සේ ප්‍රෝටීන වලට බයෝරේට් පරීක්ෂණය යොදා ගන්නවා. අලෙත් මතක් කරගන්න. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අපි ප්‍රභා සංශ්ලේෂණ පරීක්ෂණ වලින් දරුවෝ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණය වැදගත්. ඒ නිසා ඒක චුට්ටක් බලාගෙන යන්න කොහොමද කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණය අපි සිද්ධ කරන්නේ? මෙන්න මෙහෙම ඔයාලට මතක ඇති. මෙන්න මේ වගේ එකක් ගත්තා. හරි. ඒකට මෙන්න මේ විදිහේ ශාක පත්‍රයක් ගත්තා. ඔන්න ශාක පත්‍රය ගත්තා. ඊට පස්සේ මොකද වෙනවයි මේක මෙන්න මේ විදිහේ බෑග් එකකින් අපි ආවරණය කරා. ආවරණය කරලා මොකද කරේ? මේකට දැම්මමයි KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම. මේකට මොනවද දැම්මේ? ජලය දැම්ම. දැන් මොකද වෙන්නේ දරුවනේ? ඊට පස්සේ අපි චූටි වෙලාවක් ගිහිල්ලා මේක ඇවිල්ලා අනිවාර්යයෙන්ම අඳුරු ස්ථානයක තියන්න ඕනේ. පැය 48ක් අඳුරු ස්ථානයක. ඇයි මේ පැය 48ක් අඳුරු ස්ථානයක තියෙන්නේ? මේකේ තියෙන සම්පූර්ණ හරිතප්‍රද පිෂ්ඨය ඉවත් වෙලා යන්නේ. පැහැදිලි නේද? පිෂ්ඨය ඉවත් වෙලා යන තමයි ඒක තියන්නේ. හරි නේනම් පිෂ්ඨය ඉවත් වෙලා යන සඳහා මෙයා අඳුරු ස්ථානයක ගිහිල්ලා තියන්න ඕනේ. පළවෙනි කාරණය. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා එළියට ගේනවා. ඒගලා පැය 2ක් 3ක් මොකද වෙන්නේ? ආලෝකයේ වැටෙන ස්ථානයක තියලා තියෙනවා. හරි. දැන් මොකද වෙන්නේ? මෙයා තුල ප්‍රභා සංශ්ලේෂණය වෙලා ආහාර හැදෙනවා. හරි. දැන් පත්‍ර දෙකක් තියෙනවා A හා B කියන. දැන් මොකද කරන්නේ? මේ A හා B කියන පත්‍ර දෙකම කඩලා අපි ඉස්සරෝම මෙයා ජලයෙන් තම්බනවා. හරි. ඇයි ඒ ජලයෙන් තම්බන්නේ? बस वो करने ये सारे काम बनाइए ये काम का बात कर लगा ये उन्होंने ये तत्ते ऐसी वेनो हरी पैहातलीसटක් අඳුර තියාගන්න. पैहातलीसटක් අඳුර තියාගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඒ පත්‍රයක් අපි විෂ්ඨ පරීක්ෂා. දැන් මොකද කරන්නේ? මධ්‍යසාරයෙන් තැඹුවා. මධ්‍යසාරයෙන් තැඹුවට පස්සේ මොකද වෙන්නේ? මධ්‍යසාරයෙන් තැඹුවා. මධ්‍යසාරයෙන් තැඹුවට පස්සේ හරි. දැන් මොකද කරන්න ඕනේ දරුවෝ? ඊට පස්සේ මෙයා අපි අයඩින් දානවා. අයඩින් මේ දෙකේම ගෑවම අපිට පේනවා මේක කිසිදු වර්ණ වෙනසක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි මේ ඒ පත්‍රය සෝරි මේ ඒ පත්‍රයේ මොකද වෙනවයි නිල් පැහැයට වුණු දම් පැහැයක් ඇති වෙනවා. ඊයේ නීට අපි විස්තර කරා. මෙයාගේ කිසිදු වර්ණ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඊයේ වර්ණ වෙනසක් ඇති වෙන්නේ නැත්තේ ඒකට හේතුව මේකයි. අපි දන්නවා මේ KOH වලින් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන. ඒකට කාබන් ඩයොක්සයිඩ් උරාගත්තට පස්සේ මෙයා තුල පිෂ්ඨය හැදෙන්නේ නැහැ. දන්නවා අපි දන්නවා ප්‍රභාසන සූර්යාලෝකයේ
අප්පද. එතකොට මෙයාට ලැබිලා නැහැ. මොනවද ලැබිලා නැත්තේ? හරි කාරණා. මේ දාන්න අපි මෙන්න ඉෂ්ට ග්‍රාහකයක් ගන්න. ඉෂ්ටය. ඒකට අපි MIS කියන්නේ එන්සයිම්. MIS කියන්නේ එන්සයිම් එක දාන්න. හරි MIS කියන්නේ එන්සයිම් එක දාලා ඔම ඉරෝගාට කවන්න ඇද ඔම MIS කියන්නේ එන්සයිම් එක දාලා මේ විනාඩි 20කට විතර පස්සේ ගන්න. හරි දැන් මොකද වෙන්නේ ළමයි? ඊට පස්සේ මේ හැම එකටම දානවා තමයි අයඩින් ගන්න. ඒ වෙලාවෙම දාන්නේ ගත්ත ගමන්ම අයඩින් දාන්න. හරි මේ බලන්න. මේකට අයඩින් දාපු ගමන් මේකේ වර්ණය මොන පැයට හැරෙනවද? නිල් දම් පැයට හැරෙනවා. ඒතර මේකට අයඩින් දාපුවම ලා තමයි එන්නේ. ලා නිල් දම් පැයක් ඇති. මේකට අයඩින් දාපුවම නිල් කිසිම වර්ණ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ කිසිම හරි මේක දරෝ මේ ගෲප් එකට මම කෝල් එනවනේ ගොඩක් අමාරුයි නේද ඒක ඒ කියන්නේ අපේ කනෙක්ෂන් එක ඔයාලගේ යාළුවන්ට කියන්න රෙකෝඩින් එක දෙන්න හරි රෙකෝඩින් එක දෙන්නම් කියලා කියන්න ඉඳ ගැටලුවක් ඇති කරගන්න එපා එතකොට සමල් ඉන්නවද ඔයා සමල් ඉන්නවනේ සමල් අහුවොත් කියන්න රෙකෝඩින් එක දෙන්නම් කියලා හරිනේ එහෙම අවුලක් නෑ අපිට රෙකෝඩින් එක දෙන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නෑ හරි එහෙනම් කලබල නොවි මේ චුට්ට අපි පුළුවන් තරම් උත්සාහ කරගමු මේවා කරගෙන යන්න හරි දැන් අහගන්නකො මේකෙදි හරි දැන් මොකද වෙනවා මේ තප්පර පහේදී මෙයා මොකද තප්පර දෙකේදී මොකද වෙන්නේ මෙයාගේ අර වර්ණ විපර්යාසය ඇති වෙනවා පැහැදිලි නේද මේ වර්ණ විපර්යාසය ඇති වෙන්නේ ඇයි ඒ වර්ණ විපර්යාසය ඇති වෙන්න හේතුව තමයි අර කිව්ව කාරණේ. මොකද්ද මේ කාරණේ? මේක තුල තාමත් ඉතුරු වෙලා තියෙනවා පෘෂ්ඨය. ඒ නිසා තප්පර දෙකේදී වර්ණ විපර්යාසය ඇති වෙනවා. මේ වෙලාවේදී ඇයි අඩු වර්ණයක් ඇති වෙන්නේ? අඩු වර්ණයක් ඇති වෙන්න හේතුව තමයි මේක දැන් පෘෂ්ඨේ ගොඩාක් පත් වෙලා මොනවා බවටද? මෝල්ටෝස් බවට. පෘෂ්ඨය පත් වෙලා තියෙනවා මොනවා බවටද? මෝල්ටෝස් බවට. ඉතින් මෝල්ටෝස් බවට පත් වෙලා තියෙනවා මෙයාගේ ඇතුළේ වර්ණ විපර්යාසය ගොඩාක් අඩු වෙනවා.
ඊට පස්සේ මෙයාගේ කිසිම වර්ණ පරයාසයක් ඇති වෙන්නේ නැහැ විනාඩි 20කට පස්සේ. ඇයි මේක දැන් පිස්ටේ නෑ. ඔක්කොම තියෙන්නේ මොනවා විදිහටද? මෝල්ට් විදිහට. ඉතින් ඕක නිසා තමයි ඔය සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේක උත්සාහ කරන්නේ මොකක් කරන්නද? එන්සයිම් එක ක්‍රියාව පෙන්නලා දෙන්න. ඒ කියන්නේ එන්සයිමයක් මගින් ඇති වෙන ක්‍රියාවලිය විස්තර කරන එක තමයි දරුවෝ ඔය කරලා තියෙන්නේ. හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ හදිස්සියවත් අහන්නකො. දිගටම කරගෙන යන්න බැරි වුණා. කනෙක්ෂන් එක අපි මේක ගොඩාක් බාධාකාරී තත්ත්වයක් ඇති වුණොත් එකපාරට මාව පවා ලොග් අවුට් වෙයි. එහෙම වෙලා බැරිම වුණොත් ආයෙ මට එන්නම බැරි වුණොත් ලොග් වෙන්න එහෙම වුණොත් දරුවෝ මොනවද කරන්නේ? මම ඔයාලට වොයිස් රෙකෝඩින් එකකින් හරි මේක පැහැදිලි කරනවා. ඉතින් බය වෙන්න එපා. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාලා ලොග් අවුට් වුණොත් ආයෙ මේකට කෝල් එකක් නොගෙන ඉන්න. ඒ ඇයි එහෙම කියන්නේ? වෙන එක්කෙනෙක් ඇතුළට ආවට කමක් නැහැ. ඒ රෙකෝඩින් එක හරි දෙන්න පුළුවන්. දැන් මේකෙන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් කට්ටිය කතා කරනවානේ. දැන් ලොග් අවුට් වුණා ආයෙ ලොග් වෙන්න බෑ. ලොග් අවුට් වුණා ලොග් වෙන්න. එහෙම කියද්දි කෝල් ගොඩාක් ඉදි මේ වීඩියෝ එක කරගෙන යන්න බෑ. එතකොට අර ලොග් අවුට් වුණොත් ආයෙ පාරක් ඔයාලට බලන්න හරි රෙකෝඩින් එක හරි තියෙනවානේ. එහෙම නැත්නම් එකපාරට මට පවා අයින් වෙන්න වෙනවා. ඒකයි දරුවෝ අපි ඉස්සෙල්ලින් යුතුව වැඩේ කරගෙන යමු. බය වෙන්න එපා. හරිනේ නේද? මොකද තව ඉතුරු වෙලා තියෙනවා කාලය. හදිස්සිය ලොග් අවුට් වුණොත් මොකද වෙන්නේ? ඔයාලගේ ගෲප් වලට දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක හරි බලන්න පුළුවන්. පැහැදිලිනේ ඒකයි කියන්නේ. ඉතින් කලබල නොවි අපි මේක කරගෙන යමු. හරි. ඊට පස්සේ තමයි ඌනතා ලක්ෂණ තියෙනවා. ගොඩක් වෙලා ඒ ඌනතා ලක්ෂණ ටික ඔයාලගේ දාලා තියෙන නිසා බය නැතුව එතනින් පාඩම් කරන්න ගොඩක් වෙලාවට සෝඩියම් සහ යකඩවල ඌනතා ලක්ෂණ හොඳට බලාගෙන යන්න ඕනේ. පැහැදිලිනේ? ෆ්ලයිට් මෝඩ් දාන්න විදියක් නෑ දරුවෝ මේ data connection එක වෙනස් විදියකට තමයි අද කනෙක්ට් කරලා තියෙන්නේ. වෙනදා වගේ නෙවෙයි. ඒකයි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නැත්නම් අවුලක් නෑ. උත්සාහ කරා හැම දෙයක්ම කරන්න. නමුත් කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා. හරි. ඊට පස්සේ සාන්ද්‍රණය මේ දැන් දරුවෝ ආයේ එන පාඩම් නෙවෙයි මේ සතහන ඔක්කොම බලා ගන්න ඕනේ. මොකද වෙන්නේ අද දවසේදී මේ ඔක්කොම ටික බලා ගන්න. ඒ බලා ගත්තාම හොඳටම ඇති. හරි? ඒ ටික බලාගෙන වෙලාව තිබුණොත් ඉතුරු ඒවා බලා ගන්න. මේ සතහන තියෙනවනේ. ඒ සතහන බලා ගන්න. එච්චරයි. හරි. දරුවෝ ඊට පස්සේ සාන්ද්‍රණ්‍ය ආශ්‍රිත ගණනය කියලා. බලන්න සාන්ද්‍රණ්‍ය ආශ්‍රිත ගණනය කිරීම මම කරලා පෙන්නන්න. හොඳ? මේ බලන්නකො මෙන්න මේ වගේ එකක් ආවා කියන්නේ. අපි හිතමු මෙන්න මේ වගේ එකක් ආවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය. මෙයාගේ ග්‍රෑම් 80ක් තියෙනවා. හරි. මෙයා ග්‍රෑම් 80ක් අරගෙන අපි හිතමු ජලයේ ඝන සෙන්ටිමීටර් 250ක දිය කරනවා. හරි. ජලයේ ඝන සෙන්ටිමීටර් 250ක දිය කරනවා. එතකොට හරි. අපෙන් අහනවා කියනතු මෙයාගේ සාන්ද්‍රණය කොච්චරයි? බලන්න මොකද වෙන්නේ? Na සමානයි 23. O සමානයි 16යි X සමානයි 1යි. දැන් මොකද කරන්නේ? අපි හොයාගන්න ඕනේ මෙයාගේ මවුල ගන්න. මවුල හොයන සූත්‍රය මොකක්ද? මවුල සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. ස්කන්ධය කොච්චරයිද? ග්‍රෑම් 80. මෞලික ස්කන්ධය හොයලා නැහැ. අපි මෞලික ස්කන්ධය හොයාගන්න. සෝඩියම් එක පරමාණුවක බර 23. 23 වරක් 1. ඔක්සිජන් එක පරමාණුවක බර 16. 16 වරක් 1. හයිඩ්‍රජන් එක පරමාණුවක බර 1යි. 1 වරක් 1. 23 වරක් 1 23යි. 16 වරක් 1 16යි. 1 වරක් 1. මේ ටික එකතු වුණාම මොකද වෙන්නේ? 40යි GMOL රිනේ. හරි. එහෙනම් මෙතෙන් එනවා 40යි GMOL රිනේ. මේ ටික කැපෙනවා 80ට 40 ඒවා 2යි. MOL රිනේ එක උඩට එනවා මවුල 2යි. එහෙනම් මේක අස්සේ තියෙන මවුල ගාන කීයයිද? 2යි. ඔන්න මවුල ගාන හොයපු විදිහ. හරි නේද? ඊට පස්සේ අපි බලමු මෙයාගේ සාන්ද්‍රණය කොහොමද හොයන්නේ කියලා. සාන්ද්‍රණය. කොහොමද සාන්ද්‍රණය හොයන්නේ? අපි යනවා සාන්ද්‍රණය වෙන සූත්‍රය. සාන්ද්‍රණය සමානයි මවුල බෙදීම පරිමාණ. මෙයාගේ මවුල ගාන හොයාගත්තා 2යි. මේකේ පරිමාව විදිහට මම කිව්වේ 250යි කියලා. ඝන සෙන්ටිමීටර් 250යි. හරි. එහෙනම් මේකේ පරිමාව තියෙනවා ඝන සෙන්ටිමීටර් 250. හරි. ඒක ඝන ඩෙසිමීටර් කරන්න ඕන හින්දා මෙතෙන් එන්න ඕන කීයක්ද? 1000. අනිවාර්යයෙන්ම එහෙම තමයි ඈ. හරි. දැන් මොකද කරන්නේ? මේ 250යි 1000යි කැපෙනවා මෙතෙන් එනවා 7. දෙවරක් 4 කීයයිද? 8යි. මෙතන තියෙන MOL මේක උඩට ගියාම දැන් මෙයා ඝන සෙන්ටිමීටර් නෙවෙයි ඝන ඩෙසිමීටර් dm ඍණ 3 වුණා. ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් කරා. දැන් මේකේ සාන්ද්‍රණය කොච්චරයිද? 8යි මවුල ඝන ඩෙසිමීටර්. හරි. කෙනෙක්ට හදා ගන්න ඕන නම් එහෙම ඕනේ නෑ. දැන් ඉක්මනට ඒක
සටහන් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් කරගන්න. හරි. ගම්පල දරුවන්ට විශේෂයෙන් කියන්න ළමයි මේ ඔයාලට අපි කෝස් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන් කියන්න අපි මේ ආයතනයේ මම මූලිකත්වයේ කරගෙන ඔයාලගේ උසස් පෙළ සඳහා වැදගත් වෙන විදිහේ පාඨමාලාවක් අපේ ආයතනයේ විසින් නිර්මාණය කරලා තියෙනවා ගම්පල සසෙත් ආයතනයෙන්. ඒක ඔයාලගේ ගෲප් හරහා ඉදිරියේදී දැනුවත් කරන්න ඔයාලා දන්නවා. ඔයාලත් එක්ක හැමදාම මං හිටියා. ඉතින් මම දන්නවා ඔයාලා මාත් එක්කත් ඉන්නවා කියලා. ඉතින් දවසක් කියන්නම් ඒ දවසේ අනිවාර්යෙන් එන්න ඕනේ. හේතුව මොකද්ද? දැන් අද දවසේ පවා මම ඔයාලත් එක්ක ඉන්නවනේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් හරි ඒ වෙනුවෙන් එදාට ඇවිල්ලා ඒ දෙයට සහභාගී වෙලා ඔයාලා සුදුසුයිද නැද්ද කියලා බලන්න. පැහැදිලි නේද? ඉතින් වෙන ඕන තරම් පාඨමාලා තියෙයි. හැබැයි ඔයාලා දන්නවා ඔයාලත් එක්ක මම හිටියා. ඒ හිටියයි අවසාන මොහොත වෙනකම් හිටියා. ඔයාලා දන්නවා නේද? ඉතින් ඒ නිසා සාමාන්‍ය පෙළෙන් පස්සේ තියෙන සුවිශේෂී පාඨමාලාවට අනිවාර්යයෙන්ම ඔයාලා සහභාගී වෙන්න. ඉතින් ඒක ගැන විස්තර කියන්න ගම්පල දරුවන්ගෙන් කිව්වේ අනිත් පැතිවල දරුවන්ට ඒක සහභාගී වෙන්න බෑ. ගම්පල දරුවෝ හදලා තියෙන සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ යන්න කලින් ඔයාලා වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් මම මූලිකත්වයෙන් අපේ ආයතනයේ විසින් කරනවා. ඉතින් මම ආයතනය ඔයාලා ආරාධනා කරනවා අනිවාර්යෙන් එන්න ගම්පල දරුවෝ. ප්‍රයිවට් එන්න එපා දරුවෝ. එක දේවල් ඔයාලත් එක්ක හිටපු නැති අය මේ අවසාන මොහොතදී ඔයාලට ඔය දෙන්න හදන කිසිම දෙයක් ඒව ඇත්ත නෙවෙයි. අපි දෙනවා ඇත්තම දේ. ඉදාට ඉන්න ඔයාලා මාව විශ්වාස කරගත්ත මම දන්නවා. තමයි ඒක අවසානයේදී කියන්න. මොකද දැන් ඒක කියන්නේ කියලා අපි කිව්වොත් තමයි වටින්නේ. ඒක නිසා හරි අපි ගැන පස්සේ කතා කරමු. දැන් මේ හරි එන එක ඉවර. ඊට පස්සේ දරුවනේ යකඩ නිස්සාරණය තියෙනවා නේද? යකඩ නිස්සාරණය එක ඔයාලට කලිනුත් කියලා දුන්නා මතකයිනේ. යකඩ නිස්සාරණය එතන අවශ්‍ය නෝට් එකම දීලා තියෙනවා. පැහැදිලි නේද? මේ නෝට් එකම හදලා තියෙන යකඩ නිස්සාරණය. පැහැදිලි නේ නිසා යකඩ නිස්සාරණයක ආයතන බලා ගන්න ඕනේ. මේ විදියට බලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලුණු කර්මාන්තය ගැන ටිකක් එතන ලුණු කර්මාන්තය ගැන පොඩි දේවල් ටිකක් කියන්න. දරුවනේ ලුණු කර්මාන්තයේදී මොකද්ද වෙන්නේ? බලන්නකො ලුණු නිෂ්පාදනයේදී දැන් ටික ඔක්කොම හරියනවා ළමයි. දැන් ගැටලුවක් නැහැ. හරි නේද? ඔව් හරි ඒක ගැන මම කියන්නේ. හරි මගේ ඉලෙවල් පන්ති ගැන මම කියන්නේ. ලුණු නිෂ්පාදනයේ කතන්දරේ බලන්න මොකද්ද ලුණු නිෂ්පාදනයේ? මෙන්න මේ වගේ අපි දන්නවා තටාක තුනක් තියෙනවා. මොනවද තටාක තුන? පළවෙනි තටාකය අපි කියනවා නුගැඹුරු විශාල තටාක කියලා. දෙවෙනි එක මධ්‍යස්ථ තටාකය. තුන්වෙනි එක කුඩා තටාකය. ඔයාලගේ එකේ ලියලා තියෙනවා. ආරම්භක සාන්ද්‍රණය වගේ දෙගුණයක් සාන්ද්‍ර වෙනවා, හතර ගුණයක් සාන්ද්‍ර වෙනවා, 10 ගුණයක් සාන්ද්‍ර වෙනවා. ඒතර මේකෙදි තැන්පත් වෙනවා කැල්සියම් කාබනේට්, මේකෙදි කැල්සියම් සල්ෆේට්, මේකෙදි සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? ඒ ඔක්කොම ඔයාලගේ ලියලා තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේකට ජලය ගන්න පුළුවන් විදි මොනවද? එක්ක පොම්ප කරලා එහෙම නැත්නම් වඩදිය අවස්ථාවක. ඒක එක කාරණයක්. ඊළඟ කාරණේ තමයි මොකද්ද? හරි ඉස්සරම 20 SHP පොඩ්ඩක් ඉන්නකෝ දරුවා අපි මේක ඉවර කරන් ඉන්නු හරි ඊට පස්සේ මොකද වෙන්නේ? හරි දැන් ඔය කතාව ඔතෙන් එනකන් තේරෙනවා. පැහැදිලිනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මොකද්ද? මේ කඩාගත්ත ලුණු වල තිත්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ තිත්ත ගතිය ඇති වෙන්නේ? මේ ලුණු වල මැග්නීසියම් ලවණ තිබ්බොත් තමයි තිත්ත ගතිය ඇති වෙන්නේ. එතකොට අපි මැග්නීසියම් ලවණ අයින් කරන්න මොකද කරන්නේ? අපි වේදිකාවක් මත මේවා ගොඩ ගහලා මාස 6ක් පමණ ගබඩා කරලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට මේ මාස 6ක් විතර ගබඩා කරලා තිබ්බහම එතන සුවිශේෂී දෙයක් වෙනවා. මොකක්ද දරුවනේ සුවිශේෂී දේ? අර මැග්නීසියම් ලවණ ඉවත් වෙලා යනවා. එහෙනම් මේ තිත්ත ගතිය නැති කරන්න අන්න අර වගේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. පැහැදිලි නේද? තිත්ත ගතියකින් නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? ඔව් මේකෙදි කරන්නේ වාෂ්පීකරණය තමයි කරන්නේ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි මේ ඉතුරු වෙන ද්‍රාවණයට අපි නමක් කියනවා මව් ද්‍රාවණය හෙවත් බිටර් ද්‍රාවණය කියලා. පැහැදිලි නේද? හරි. ඔව් කාරම්දියරේ කියලා කියනවා. හරි. ඊට පස්සේ ඊළඟ දේ කාරම්දියරේ කියන්නේ මේ ඉතුරු වෙන ද්‍රාවණයට. කාරම්දියරේ කියලා කියනවා. ඊට පස්සේ දරුවනේ මේ අහන්නකෝ මොකද වෙන්නේ? අපි මේ මුහුදු ලුණු නිෂ්පාදනය කරන ප්‍රදේශයක ලක්ෂණ ගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තද සූර්යාලෝකයේ තියෙන්න ඕනේ. ජලයේ කාන්දුවේ මවන මැටි සහිත පසක් තියෙන්න ඕනේ. ඒ වගේම සාගරයේ ආසන්න ප්‍රදේශයක් වෙන්න ඕනේ. ඒ වගේම වසර පුරාම තද සූර්යාලෝකයේ තියෙන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණ තියෙනවා නම් ඒ ප්‍රදේශයක අපිට පුළුවන් ලුණු නිෂ්පාදනය සිද්ධ කරන්න. පැහැදිලි නේද? ඒක තමයි වැදගත්ම කාරණය. තේරුණානේ? ඒ වැදගත්ම කාරණේ ටික මතක තියාගන්න. ඒක හරි. ඊට පස්සේ අපි යනවා ප්‍රවේගිකාල ප්‍රස්ථාරයක් ගැන විස්තර කරනවා. දරුවෝ අහගෙන මේ ටික අහගත්තාම හරි. තේරුම් ගන්න යන්න දෙයක් නෑ. මොකද මෙතන මේ විද්‍යාව කියන්නේ තේරුම් ගන්න අවශ්‍ය නෑ. හරි මේ ටික හොඳට අහගත්තාම හරි. තේරෙනවා හරි. කොහොමද මෙන්න මේ වගේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් දීලා ඔක ස්කන්ධෙකුත් දාලා තියෙනවා. කිලෝග්‍රෑම් 6යි. ඊට පස්සේ මේකේ මෙතන දීලා තියෙන්නේ 20යි.
හරි. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා 10යි කියලා. මෙතන දීලා තියෙනවා 50, මෙතන 90. දැන් මෙයාගේ තොරණය ඇහුවොත් කොහොමද අදින්නේ? තොරණ හදිත් තරණ අදිමු. තොරණය ඇහුවොත් කොහොමද කරන්නේ? අපි දන්නවා තොරණේ y අක්ෂය මේක ඇවිල්ලා x අක්ෂය. y 20යි x ඇවිල්ලා 10යි. දැන් තොරණේ හොයන්න කිව්වොත් මොකද කරන්නේ? ආයි කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. තොරණය සමානයි. අනිත් ඒවා බලලා වැඩක් නැහැ. මොකද මෙතන තමයි තොරණේ තියෙන්නේ. ඒක තොරණේ සමානයි. y බෙදීම x y බෙදීම x වර්ණාංශය කියනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මතින්. y ගේ අගය කීයද 20යි x ගේ අගය කීයද 10යි 20 10න් බෙදුවම උත්තරයක් එනවා කීයද 2යි කියලා. එහෙනම් තොරණේ හොයාගන්න ඔය ටික. ඊට පස්සේ අපෙන් කියමුත් එහෙම මේකේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර කොච්චරයිද කියලා අන්න මේකේ අපි වෙනවා දිග වැඩි කිරීම පාලන. දිග ගුණ කිරීම පාලන. ඒතර මේකේ දිග කීයද මෙතන ඉඳන් මෙතෙන් 50න් 10ක් අඩු කරාම 7යි. පළල කීයද 20යි. 40 20 වැඩි කරාම කීයද 800. ඔන්න ඔය විදිහට ඒක පැහැදිලි නේද? ඒකෙන් මේ හරි එකක් හරි. හරි ළමයි. හරි. ඔව් කියලා දෙන්න. හරි ඔන්න ඔය විදිහ තමයි දිග වැඩි කිරීම පළල තුනේ මොකද වෙන්නේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙනවා මේකේ වර්ගඵලය හොයලා ඒකෙන් පුළුවන් වෙනවා අපේ වර්ගඵලය පුළුවන් වෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර හොයාගන්න. පැහැදිලිනේ? ඕක තමයි දරුවනේ මේ කතාව. තේරුණා නේද? හරි හදිස්සියේ මේ පාර විභාග මේ අපි විභාග මෙහෙම ආවොත් මේක මෙහෙම දෙන්නේ නැහැ. මෙහෙම දෙන්නේ. මේ ගමන් කරපු මෙතන අගයක් දින්න නැතුව අපිට කියනවා මෙතන 800ක් ගමන් කරා. 800 මීටර ගමන් කරා කියනවා. අපි අහනවා මේක තුල සිදුවෙච්ච මේ කාලය කොච්චරයිද කියලා. එහෙනම් කලබල වෙන්න ඕනේ. මොකද අපි හදන්නේ කොහොමද දිග ගුණ කිරීම පළ. හරි. ඒතර මේකේ වර්ගඵලය තමයි 800යි කියලා දීලා තියෙන්නේ. දිග කීයද දන්නේ නැහැ. අපි දිග x කියලා ගමු. පළල කීයද 20යි. දැන් මොකද කරන්නේ? එහෙනම් x හොයන්න පුළුවන් 20යි x සමානයි 800ට දෙපැත්තම 20ෙන් බෙදනවා. හරි. මෙතනින් x වලට උත්තරයක් එනවා 80 බෙදීම 2 40යි. හැදී කාලේ මෙතන ඉඳන් මෙතෙන්ට සිදුවෙච්ච කාලය. ඒතර 10ට 40ක් එකතු වුණාම 50යි කියලා එනවා. හැදී මේ වගේ එකක් ආවොත් කියලා කිව්වේ. මේක එහෙම එකක් අහලා නැහැ. මේ වගේ එකක් ආවොත් හදාගන්න විදිහ තමයි ඔය කිව්වේ. හැදී ඒ ළමයි එහෙනම් ඒකක් හරි. මගේ ඊළඟට මෙයා ප්‍රතිරෝධී වෙන සූත්‍රය පාවිච්චි කරන්නේ සම්මාන ගෙන්නේ තරම් එන්ඩි ස්කන්ධේ කිලෝග්‍රෑම් 6යි. මෙතන තියෙන අගේ විදිහට බලන්නකෝ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා 10ක්. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චරක් තියෙනවද? 20ක් තියෙනවා. අපි දන්නවා. එහෙනම් මෙයාගේ මන්දනය හොයාගන්න පුළුවන් කොහොමද? ආයෙත් y බෙදීම x. මන්දනය සමානයි y බෙදීම x. හරි. y කියන්නේ කීයද? 20යි. x කියන්නේ කීයද? මෙතන 90 තිබෙනවා. 90 තිබෙන්නේ sorry. මෙතන තිබෙන්නේ 90. අර ලක්ෂණ නැති 90 තිබෙන්නේ. එහෙනම් මෙතන එනවා 40ක් වෙනස නේද? 90 50ක් අඩු කරාම 40යි. හරි මෙතෙන්ට 40 එනවා බිංදුවට බිංදුව කැපෙනවා. දෙක බෙදීම 4 ඒ කියන්නේ දෙක.
මාන්දනීය 0.9 කියලා 0.5 මානයක නේද? හරි. හරිනේ ළමයි. හරි. හරිනම් ඔන්න ඕක තමයි ප්‍රතිරෝධී බලය කියලා කියන්නේ. හදිස්සිය අපි හිතමුකෝ මෙහෙම. හරි. එවනම් ওই විදිහට තමයි ළමයි මේ සිදුවීම් වෙන්නේ. හරි දැන් ගොඩක් කට්ටිය දැන් ගොඩක් ඒවා හරි දැන් ටික අඩු වෙගෙන යනවා ගැටලුවක් තියෙන තත්ත්වය අඩු වෙන්න. අවම වෙයි. හරි. එහෙනම් ඔන්න හරි. ප්‍රතිරෝධී බලය කියන්නේ ඕකට. පැහැදිලිනේ නේද? හරි. නෑ ඒ වල තොරනේ හරි මේ මන්දනේ කියවදරෝ ප්‍රතිරෝධී බලයනේ. ප්‍රතිරෝධී බලය කියලා කියන්නේ මොකද්ද? මේ චලනයට විරුද්ධව හට ගන්න බලය. ආයි චලනයට විරුද්ධ බලයක් ගොඩනැගිලා තියෙන්නේ මෙතනනේ. ඒක තමයි ප්‍රතිරෝධී බලය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දරුවනේ අපි මෙහෙම එකක් අහුවා කියන්නකෝ. මේ වෙලාවේදී මෙන්න මේ අවස්ථාවේදී අපි මෙයා මත එදිලා තියෙනවා බලයක් නිව්ටන් 100. හරි නිව්ටන් 100ක බලයක් යෙදෙනවා. හැබැයි නිව්ටන් 100ක බලයක් යෙදුණත් මෙයා ගිහින් තියෙන ඒකාකාර ප්‍රවේගයෙන්නේ. එතකොට අහන්න පුළුවන් ඇයි ඒ වෙන්නේ කියලා. හරි නේද? එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඇයි? අපි ඒකට උත්තරයක් දෙනවා. ඒ වෙලාවේ මේ පද්ධතිය මත එදිලා තියෙනවා ඝර්ෂණ බලයක්. පැහැදිලිනේ කොච්චරක් එදිලා තියෙනවද? ඝර්ෂණ බලයක් එදිලා තියෙනවා. පැහැදිලිනේ. එහෙනම් මෙයා මත නිව්ටන් 100ක බලයක් යෙදුණා. ඇයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කියලා ඇහුවොත් අපි කියනවා මොකද්ද? ප්‍රතිරෝධී බලය කියන්නේ මන්දනේ තමයි. ඔව් හරි. එතකොට ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවොත් අපි කියනවා මේ වෙලාවේ ඝර්ෂණයක් එදිලා තියෙනවා. ඒතකොට ඝර්ෂණයේ ප්‍රභේද තියෙනවා. මොකද්ද චලනය වෙන්නේ නැති අවස්ථාවේ තියෙන ඝර්ෂණයට අපි නමක් කියනවා ස්ථිතික ඝර්ෂණය කියලා. හරි මේ ඝර්ෂණයේ පාඩම චුට්ටක් බලන්න. ස්ථිතික ඝර්ෂණය. ඊට පස්සේ එක අවස්ථාවක් තමයි කියනවා සීමාකාරී ඝර්ෂණය. සීමාකාරී ඝර්ෂණය ඊළඟ අවස්ථාව ගතික ඝර්ෂණය. ඒ කියන්නේ චලනයේ වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණය ගතික ඝර්ෂණය. චලනය වීම ආරම්භ වෙන අවස්ථාවේ තියෙන සීමාකාරී ඝර්ෂණය. ඊට කලින් තියෙන්නේ ස්ථිතික ඝර්ෂණය. පැහැදිලිවම ඔන්න ඔය විදිහට ඝර්ෂණයේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒකත් බලා ගන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. ඊට පස්සේ දරුවනේ අපි ඍජුකරණය කියන කොටසත් බලමු. දරුවෝ මම මේ ඉක්මනට මේක මතක් කරලා දෙන්නම්. හරි ඊට පස්සේ මම ඔයාලට ප්‍රශ්න තිබුණොත් බලන්න දෙන්නම්. චුට්ටක් අපි ඉවසීමෙන් මේක වැඩ කටයුතු කරගමු ළමයි. එතකොට වැඩේ ගොඩදා ගන්න පුළුවන්. පැහැදිලිනේ. පේපර් එක අමාරු වෙයිද නැද්ද කියන එක නෙමෙයි වටින දරුවෝ අපි මේක කතා කරමුකෝ නේද? මොකද ඒකට වෙන වෙලාවක් තියෙන එකක් නේ. ඒක නිසා. හරි. අහන්නකෝ. හරි. මෙන්න මේක එකක් ඇඳලා තියෙනවා. ඔන්නෝම ඊට පස්සේ මෙහෙම එකක් ඇඳලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන කොහොම ඩයෝඩ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි අහන මේක ප්‍රධානයි. මේක ඇවිල්ලා ප්‍රතිදාන අපිට ලැබෙන්නේ. ඒතර ප්‍රධානයේ ධාරාව කොහොමද තියෙන්නේ දරුවෝ? මෙන්න මේ වගේ ධාරාවක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. පැහැදිලි නේද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි ඒක. පැහැදිලි නේද? ඊට පස්සේ මෙතනින් ලැබෙන ධාරාව මේක ඇවිල්ලා ප්‍රධාන ධාරාව. අපි සපේ මේ ප්‍රතිදාන. හරි. කොහොමද එතකොට ප්‍රතිදානයේ නිර්මාණය වෙන්නේ? මෙන්න මෙහෙමයි දරුවනේ. දැන් මේක තුලින් ධාරාව මේ පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා. හැබැයි මේ ඩයෝඩ් එක මේක ධනාංගනේ මේක ඍණාංග. ඒතකොට මේකේ ඔක්කොම මේක කරලා යවන්න බෑ. මේ පැත්තේ කියන ධාරාව විතරයි යවන්නේ. ඒකනේ අපි මේ කොටස කියලා. අයින මේ කොටස යනවා. ඒතකොට මේ කොටස යන්නේ
ඒතර ඊළඟට ආයේ මේ කොටස ඒ කොටස යන. එහෙනම් අපි ප්‍රතිදානයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කොටසක්. මෙතන බල්බ් එකක් දාලා තිබුණොත් මේ බල්බ් එක මොකද වෙන්නේ? නිවි පත් වීම සිද්ධ වෙනවා. පැහැදිලි මොකද්ද වෙන්නේ? මේ බල්බ් එක නිවි පත් වීම සිද්ධ වෙනවා. නිවෙනවා පත් වෙනවා. නිවෙනවා පත් වෙනවා. නිවෙනවා පත් වෙනවා. ඔක තමයි දරුවනේ සිදුවෙන ක්‍රියාවලිය. පැහැදිලි නේද? හරි. ප්‍රදානය ප්‍රතිදානයෙන් එළියට එන්නේ නිවි පත් වෙන දානක. හරි. ඊට පස්සේ එතන ट्रांसिस्टर ඔය ඍජුකරණය. ඒතර මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් මේ ඇවිල්ලා අර්ධ තරංග ඍජුකරණය වූ අවස්ථාවක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ එකක් රූප සටහනක් අපි කොහොමද හොයාගන්නේ? මේ වගේ දීලා අපි කොහොමද හදා ගන්නවා කිව්වේ? දරුවනේ ධාරාව මේ පැත්තට යනවා. ධාරාව මේ පැත්තට යනවා නම් මේක ධනාංගයක් මේක ඍණාංගයක්. ඒ ධාරාව මෙහිට ගලන නිසා. ඒතර මේක ධන වෙලා මේක ඍණ වෙනවා නම් අනිවාර්යෙන්ම මේකත් ඍණාංගයක්. හරි. ඒතර ඍණ කියන්නේ n, ධන කියන්නේ p, මේකත් n. npn. මේකෙන්ද මොන ට්‍රාන්සිස්ටරයක්ද? npn ට්‍රාන්සිස්ටරයක්. පැහැදිලි නේද? ඔවුන් ওই විදිහට තමයි එක නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ඊළඟ කොටසට අපි යමු. මේක ගැන අහුවොත් එහෙම ගොඩක් දේවල් අහන්න නැහැ දරුවෝ. ඔයාලගෙන් ඔය අහන දෙයට අපි පිළිතුරු ඔයාලගෙන් දැන් ඔයාලට දාලා තියෙන්නේ. හරිනේ නේද? මේ ලියපු සටහනක් ආයෙ පාරක් දානවා. මම තව සුළු මොහොතකින් මේක ඉවර වුණ ගමන්ම ආයෙ සටහනක් දානවා. ලියපු සටහන. ඒ නිසා ඔයාලට තියෙන්නේ මේක අහගෙන ඉන්න විතරයි. මොකද ලියපු සටහනක් තියෙනවා. ඒ ලියපු සටහන හිස්තැන් පුරවලා ඔක්කොම ටික දානවා. හරි. කෝෂවල ධන ඍණ ඒක වැඩක් නෑ දරුවෝ. ඒව එච්චර වැදගත් දේවල් නෙවෙයි. හරි. ඒව අපිට අදාළ නෑ. ඔයාලා ඔය තියෙන හැම දෙයක්ම ඔළුවට බරක් කරගන්න එපා. මේ කරන වැඩේ චුට්ටක් හොඳින් බලා ගන්නකො. මොකද මම අනිවාර්යයෙන්ම දන්නවා මේකේ සීමාව. සීමාව ඇතුළත අපි දන්නවා වෙන්න ඕනේ දේ මොකක්ද කියලා. ඒ නිසා කලබල නොවි මේ චුට්ට ඔළුවට දාගන්න උත්සාහ කරගන්නකො. එච්චරයි කියන්නේ. හරි. නෑ උන් ඒකනේ ආයෙ පාරක් වැරද්දයක් අහනවා. මේ ටික විතරක් බලා ගන්න කියලා නෙවෙයි දරුවෝ කියන්නේ. මම මේක ඉවර කරාට පස්සේ ඔයාලා ගොඩක් දේවල් ඉගෙනගෙන හෙට දවසේ පේපර් එක ලියන්න හොඳ මට්ටමකින්. ඒ ඇයි හොඳම සෙට් එකක් තමයි මේ කතා කරලා තියෙන්නේ. හරි. ඒතොර ඒට අමතරව තව වෙලා තියෙනවනේ. ඒ වෙලා තියෙන වෙලාවේ අර කලින් දවසේ දාම මේ වීඩියෝ එකක් ඒ වීඩියෝ එක බලන්න. ඇයි ඒ වීඩියෝ එකේ මේ ඔක්කොම නැවත පැහැදිලි කරලා තියෙනවා. මේකේ අවසාන කොටසේ අලුත් දෙයක් කතා කරනවාද? ඒ හැර කිසි වෙලාවක බය වෙන්න එපා. හරි. ඒක නිසා චුට්ටක් මේ විදිහට අපි ඉවසීමෙන් වැඩ කරමු. ඒකයි කලබල වෙන්න එපා දරුවෝ. තායින්නකො වායු ගෝල පීඩන. දරුවෝ වායු ගෝල පීඩනයේදී මේ බලන්නකො මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ බලන්න දැන් අහන්න. මෙතන බැලුමක් ගහලා තියෙනවා. අපේ නහනවා කියන්නේ මෙතන පීඩනය කොච්චරයිද? කොහොමද හොයන්නේ? මෙතන උස මට්ටමක් දීලා තියෙනවා. කොච්චරයිද උස? ඔයාලා ලියා ගන්න බැරි වුණොත් බය වෙන්න එපා. ලියපු එක දෙන්න. කියලා තියෙන්නේ කොහොම ඒක දෙන්න. 8යි c. මේ ද්‍රවයේ ඝනත්වය දීලා තියෙනවා 2000 kgm කියලා තමයි. මෙතන ලක්ෂයක් දීලා තියෙනවා මොකක් හරි ලක්ෂයක්. අපි එතෙන් x කියලා ගමු. මෙතන ලක්ෂය දීලා තියෙනවා y කියලා. මෙතන ලක්ෂයක් දීලා තියෙනවා b කියලා. අපෙන් අහනවා මේකේ පීඩනය කොච්චරද? අපි කොහොමද හොයන්නේ මෙතන පීඩනය? px සමානයි h rho g. h ඇවිල්ලා 8. හැබැයි ඒක මීටර කරන්න ඕන නිසා cm බෙදනවා. rho 2000යි. g ඇවිල්ලා 10යි. ඔය විදිහට තමයි එන්නේ. දැන් සුළු කරන්නේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 200 ක් කරනවා. 1600යි පැස්කල් නැත්නම් ඉන්නේ. එහෙනම් x වල පීඩනය 1600. හරි. px වල පීඩනය සමානයි py. ඇයි එකම ද්‍රවයේ තුල එකම මට්ටමේ ලක්ෂ වල පීඩන සමානයි. එකම ද්‍රවයේ තුල එකම මට්ටමේ ලක්ෂ වල පීඩන සමාන නිසා px වල පීඩනය pyට සමානයි. එහෙනම් එතන මේක ඒ විදිහට තමයි එන්නේ. ඊළඟ කාරණය. අපෙන් අහනවා මෙතන පීඩනය pb වල පීඩනය කොච්චරයි? කොහොමද ඒක හොයාගන්නේ? මෙන්න මේකයි හොයන්නේ. දරුවෝ දැන් px වල py වල පීඩනයත් 1600. අපි කියනවා මේ වායු මගින් ඇති කරන පීඩන හරි පොඩ්ඩයි. ඉච්චර අගයක් නැහැ. ඒ නිසා py සමානයි pb ට. ඇයි එහෙම වෙන්නේ? වායු මගින් විශාල පීඩන ඇති කරන්නේ. වායු මගින් ඇති කරන පීඩන ගොඩක් අඩුයි. පොඩි පීඩනයක් ඇති කරන්නේ. ඒ නිසා py වල පීඩනය pb ට සමානයි. දැන් pb වල පීඩනය කොච්චරයිද? 1600යි පැස්කල්. හරිනේ. හරි. ඊට පස්සේ සුසන පද්ධතියයි බහිස්ත්‍රාවී පද්ධතියයි. දරුවෝ වලට නෝට් එකක් දාලා තියෙනවා සුසන පද්ධතියයි බහිස්ත්‍රාවී පද්ධතියයි.
ඒකේ ඒ විදිහටම බලා ගන්න හම්බුනේ නැත්තම් මම ආයෙ පාරක් දාන්නම් ආයෙ මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට මතකයිනේ ශ්වසනයේදී අනිවාර්යයෙන්ම ශ්වසන පුෂ්ඨය මොකක්ද ඇහුවොත් ගර්ථය නෙවෙයි. ශ්වසන පුෂ්ඨය මොකක්ද? ගර්ථ බිත්තිය. අමතක වෙනවනම් ලියලා කියන්න. ශ්වසන පුෂ්ඨය මොකක්ද? ගර්ථ බිත්තිය. ශ්වසන පුෂ්ඨයේ ලක්ෂණ මොනවද? ශ්වසන පුෂ්ඨය මොකක්ද කියලා ඇහුවොත්. ශ්වසන පුෂ්ඨ දරුවෝ බෝඩ් එක පැහැදිලි නැති වුණාට කමක් නැහැ. ඇයි ඒ? මොකද්ද ප්‍රශ්නේ? මම මේක දෙනවා. මේකේ ඔක්කොම ලියලා තියෙන්නේ. හරි ඔයාලට සටහනක් දාන්න. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. හරි හම්බුනේ නැත්තම් ගෲප් එකෙන් ගන්න පුළුවන් දරුවෝ ගෲප් එකට දෙනවනේ දැන්. චුට්ටක් ඉන්නකෝ. දැන් නැත්තම් මේකේ ওই මැසේජ් දාන තිස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? වීඩියෝ එකේ ක්වොලිටි අඩු වෙන එක. ඊට පස්සේ ආයෙ පාරක් බලන්න ගියාම මේ හරිය කළු වෙලා තමයි පේන්නේ. ඒකයි. ඔයාලා කලබල නොකර හිටියොත් තමයි වැදගත් වෙන්නේ. හරි? හරි. දැන් chat disable කරන්න. chat එක disable කරමුකෝ නේ අතට. ඒක වැදගත් එකක් නෙවෙයි chat එක. හරි. දැන් වැඩි හරි. හරි ඊට පස්සේ සුසන පද්ධතිය ගැන අහුවොත් එහෙම අපි කියනවා මොකද්ද සුසන පද්ධතියේ විශේෂත්වය ගත්තොත් එහෙම සුසන ගර්ථ විත්තියක ලක්ෂණ මොනවද කියලා අහුවොත් අපි කියනවා මොකද්ද ගර්ථ විත්තියේ තියෙන විශේෂත්වය තමයි එයා මනා රුධිර සැපයුමක් තියෙනවා විත්තිය තුනි ඒ වගේම තෙත්ත පිහිටලා තියෙනවා ඒක සුසන වායු සඳහා පාරගම්‍ය ඒ වගේම මේ බහිශ්‍රාවී පද්ධතියේ මතකයි නේද නෝට් එකක් දැම්ම ලස්සන පුංචි නෝට් එකක් දැම්ම ඔයාලට මතකයි ඒ නෝට් එකෙන් මම කියලා දුන්න කරුණු ටික ඔයාලට මතක ඇති. මොකද්ද? මේකේ තුල සිදුවීම් තුනක් තියෙනවා. මොනවාද සිදුවීම් තුන? අතිපරිශ්‍රාවණය, ශ්‍රාවය සහ වරණීය ප්‍රතිශෝෂණය. ඒක සිදුවෙන විදිය ඒ ඔක්කොම කියලා දුන්නා. මතකයිනේ අතිපරිශ්‍රාවණය කියන්නේ මොකද්ද? අධික පීඩනයක් යටතේ මුත්‍රා පෙරෙනවා. ඒ අධික පීඩනයක් යටතේ මුත්‍රා පෙරෙනකොට මොකද වෙන්නේ දරුවනේ? පෙරිලා යන්නේ සංඝටක දෙකයි තියෙන්නේ. රුධිර ප්‍රෝටීනයි, රුධිර සෛලයි. වරණීය ප්‍රතිශෝෂණය. නැවත තෝරාගත්ත දේවල් අවශෝෂණය වෙනවා. ඒ අවශෝෂණය වෙද්දී ජලයේ 90ක් එතකොට ග්ලූකෝස් 100ක් ඇමයිනෝ අම්ල 100ක් පුරා ගන්නවා. එතකොට ග්ලූකෝස් 100ක් පුරාගත්තේ නැත්නම් එයා දියවැඩියා රෝගියෙක්. ඇමයිනෝ අම්ල 100ක් පුරාගත්තේ නැත්නම් එහෙම එයා වකුගඩු ආශ්‍රිත රෝගියෙක්. පැහැදිලිනේ? ඒ වගේම තමයි ශ්‍රාවයේදී සංග්‍රාහක ප්‍රණාලයේදී තමයි ශ්‍රාවය සිද්ධ වෙන්නේ. මේ ශ්‍රාවය කියන ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? ශ්‍රාවය කියන ක්‍රියාවලියේදී වෙන දේ තමයි මොකක්ද වෙන්නේ? අපේ ක්‍රියටිනින්, විටමින් B, පොටෑසියම් වගේ දිනීරව විශේෂතා අපි කතා කරා කොයි අවස්ථාවකදී බීජ සුත්ත බීජය පැලවෙන්න අවශ්‍ය සියලුම සාධක තිබියදී සමහර වෙලාවට බීජ පැලවෙන්නේ නැහැ. ආන් හිම බීජයක් පැලවෙන්නේ නැත්නම් ඒක අපි හඳුනනවා බීජ සුත්තතාව. කියලා. හරි. ඒක නිසා මොකද වෙන්නේ ළමයි ඔන්න ඔය විදිහට ඒ දේවල් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? බීජ සුප්තතාවය කියන්නේ බීජයක් පැලවෙන්න අවශ්‍ය සියලුම සාධක තිබෙදී පැල නොවී තියෙනවා නම් අපි හඳුන්වනවා බීජ සුප්තතාවයක් කියලා. ඒකට බීජ සුප්තතාවය ඇති වෙන්න හේතු මොනවද? බීජ පරිණත නොවී තිබීම, ඝන උච්චර්මයක් තිබීම. මෙන්න මේ වගේ නිසා බීජ පැලවෙන්නේ නැහැ. ඒ වගේම බීජ ප්‍රවණයට අවශ්‍ය සාධක මොනවද? ජලය, ඔක්සිජන්, සූර්යාලෝකය. මේවා ඔයාලට මතක් කරලා දෙන්න ඕනි වුණා. ඒක වෙලා ඇති කියලා හිතනවා. වර්ණලේඛ ශිල්පය ගොඩාක් විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ වර්ණලේඛ ශිල්පය. දැන් ඔයාලට හොඳටම පුළුවන් ඇති. වර්ණලේඛ ශිල්පයේදී මොකද වෙන්නේ තමයි අපි මේ වගේ වාචිකයේ අපි තුමු ඇසිටෝන් දැම්මම ඇසිටෝන් දාපු ගමන් මොකද වෙන්නේ මේක වාෂ්පයෙන් පිරෙනවා.
ඊට පස්සේ අපි වර්ණලේඛ කඩදාසියක් ගන්න. හරි. ඊට පස්සේ වර්ණලේඛ කඩදාසියක් අරගෙන අපි තුන් ලිඛිත පත්‍රයේ විෂ කියලා. ආයේ ලිඛිත පත්‍රයේ විෂ මේකේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දෙනවා මෙතනින් තියද්දි මෙන්න මෙහෙම දෙයක් වෙනවා තමයි. මේ කඩදාසිය දිගේ ගමන් කරන්න උත්සාහ කරන මේ ඇසිටෝන් අංශු. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇසිටෝන් අංශු මේක වටේ මෙන්න මේ විදිහට බැඳෙන්න. මේ බැඳුනට පස්සේ මේ අංශුවක් ඇදගෙන තමයි මෙයා යන්න යන්නේ. හරි. ඒකවල මෙහෙම දෙයක් හිතන්නකො. මේකේ අපි හිතමු එකට වෙනස් සංඝටක තුනක් තියෙනවා කියලා. ආයේ සංඝටක තුනේ බැඳෙනව මොනවද? අර අංශු. ආයේ අංශු බැඳුනම මොකද වෙන්නේ? මේ ඇසිටෝන් අංශු බැඳලා තියෙනවා. හරි. එහෙනම් මේ එකම ගොඩේ තමයි බැඳුනේ. අපි දැන් වෙනම හිතමු. ආයෙම මොනවද? මේ කඩදාසියට අකමැතිකයි. මේක දිගේ වේගෙන් උඩට යනවා. අපි මෙයා ගොඩක් අකමැති කියලා. දැන් මේ තැනට වගේ ආයෙත් මෙයා කඩදාසියට ගොඩක් කැමතියි. එහෙනම් යන්නේ නැහැ. ඇයි ඇදෙන්නේ නැහැ. කැමති නෑ යන්න. එහෙනම් මේ වගේ ස්ථානෙක තමයි යන්නේ. මධ්‍යස්ථය මේ වගේ තැනක ඉන්නවා. හැබැයි මේ අංශු ඔක්කොම එකටනේ ඉන්නේ. ඒ නිසා අපිට පේනවා මෙන්න මේ වගේ තැනක එක අංශුවක්, මේ වගේ තැනක තව අංශුවක්, මේ වගේ තැනක තව අංශුවක්. ඒතකොට මේකේ A B C වෙන වෙනම ගත්තොත් ඒ කියන්නේ මොකද්ද දරුවනේ? මේ කඩදාසියට අකමැතිකයි. කඩදාසියෙන් දෙක තදින් බැඳෙන්නේ නැති කෙනෙක් තමයි A කියලා කියන්නේ. එතකොට B කියන්නේ කඩදාසිය ලාවට බැඳෙන කෙනෙක්. C කියන්නේ කඩදාසියට හොඳින්ම බැඳෙන කෙනා. ඒ බැඳුනහම යන්නේ නැහැ. දැන් අර ඇඹලෙව වගේ. තනි වලට ආවට පස්සේ යන්නේ නැහනේ. ආන් ඒ වගේ කඩදාසියට තදින්ම බැඳිච්ච කෙනා බැඳුනහම උඩට යන්නේ නැහැ. එතකොට අපි කඩදාසියට කියනවා මොකක් කියලාද? කඩදාසියට කියනවා යන්න බැරි නිසා අචල කලාපය කියලා. මේ යන අංශ වලට කියනවා සචල කලාපය කියලා. සචල කලාපය යන හින්දා සචල කලාපය. කඩදාසිය යන්නේ නැති හින්දා අචල කලාපය. එතකොට මේ විදිහට ඉත් තුනක් આવොත් ඒක තේරුම මේකේ තිබිලා තියෙනවා මොනවද? එකිනෙකට වෙනස් සංඝටක තුන. ඒක තමයි ඔය කියලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක අයනීකරණ ශක්තිය. දරුවෝ අයනීකරණ ශක්තිය වෙනස් වෙන විදිය ඇහුවොත් කොහොමද මතක තියාගන්න මේ විදියට? එක ඊළඟට එක්කෙනෙක් වැඩි වෙනවා. එක්කෙනෙක් අඩු වෙනවා. ඊළඟට දෙන්නෙක් වැඩි වෙනවා. හරි දෙන්නෙක් වැඩි වෙලා ආයෙ එක්කෙනෙක් අඩු වෙනවා. ඊළඟට ආයෙ දෙන්නෙක් වැඩි වෙනවා. එතකොට ඉවරයි. අටක් නෙන්න ඕනේ. හරි ලේසියෙන් මතක තියාගන්න. පළවෙනියට අනිතා. එක්කෙනෙක් වැඩි වෙනවා. එක්කෙනෙක් අඩු වෙනවා. දෙන්නෙක් වැඩි වෙනවා. එක්කෙනෙක් අඩු වෙනවා. ඊළඟට තුන් දෙනෙක් වැඩි වෙනවා කියන්න එපා. දෙන්නෙක් වැඩි වෙලා ඉවර වෙනවා. මේ 8යි අදින්න පුළුවන් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊට පස්සේ ආයෙ පාරක් අඩු වෙනවා. ඒතර ඉහළම අයනීකරණ ශක්තියක් තියෙන්නේ 8 වෙනි කාණ්ඩයට. අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩේ. ඔන්න ඔය විදිහට තමයි අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ. ඒතර ඔයාලා අයනීකරණ ශක්තිය අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. අයනීකරණ ශක්තිය අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ දරුවනේ අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ 8 වෙනි කාණ්ඩෙදි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩෙදි. ඊට පස්සේ අපේ මේ වගේ හරන්න පුළුවන්. A B C D කියලා දීලා තියෙනවා. A B C D E F කියලා. ඊට පස්සේ අපිට කියලා හිතමුකෝ මෙහෙම දීලා තියෙනවා කියලා B ගේ විද්‍යුතතාවය වැඩිම කෙනා. B තමයි මේ කොටසේ විද්‍යුතතාවය වැඩිම කෙනා. එහෙනම් B ඉන්නෝනේ කොතනද? මෙන්න මෙතන. ඇයි ඒ? අපි දන්නවා විද්‍යුතතාවය වැඩි වෙන්නේ 7 වෙනි කාණ්ඩේ. එහෙනම් B මෙතන ඉන්නවා නම් A ඉන්නෝනේ මෙතන. ඊට පස්සේ C ඉන්නෝනේ මෙතන. ඊළඟට D ඉන්නෝනේ මෙතන. ඊට පස්සේ ආයේ E ඉන්නවා ආයේ F ඉන්නවා. ඔන්න ඔය විදිහට අපේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒවට ගැලපෙන විදිහට අපි මේක හොඳට පාඩම් කරන් ඉන්නවා. පැහැදිලි නේද? ඒක තමයි වෙන්නේ. තේරුණානේ නේද? හරි. ඊළඟට හයිඩ්‍රෝකාබන් ගැන කතා කරන්නේ. හයිඩ්‍රෝකාබන් වල ගොඩාක් දේවල් අද විස්තර කරන්න යනකොට බලන්න හයිඩ්‍රෝකාබන් වල මේ ප්‍රතික්‍රියාවක් ත්වරිත කරගන්න විදිය හොඳට බලා ගන්න. කොහොම හයිඩ්‍රෝකාබනයක් ත්වරිත කරගන්නේ? අපි තුන් මේක මේ වගේ එකක් ආව කියලා C3යි H8 කියනවා. ඒතකොට මේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවක්. ඒතකොට මොනවද හැදෙන්නේ?
අනිවාර්යෙන් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ආයේ H2O හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් H2O අනිවාර්යෙන්ම හැදෙනවා. ඉතින් බය නැතුව මේ දෙක ලියා ගන්න. ඊට පස්සේ කොහොමද මේක විස්තර කරගන්නේ? මෙන්න මෙහෙමයි විස්තර. මෙතන 3ක් තියෙන නිසා අනිවාර්යෙන්ම මෙතෙන් 3 එනවාම තමයි. මෙතන 8 තියෙන නිසා මෙතෙන්ට 4 වෙනවා. ඒ 4 වරක් දෙක 8යි නිසා. පැහැදිලිනේ? මෙතන 8 නිසා මෙතෙන්ට 4යි. මෙතන 3 නිසා මෙතෙන්ට 3. දැන් ඔක්සිජන් දිහා බලන්න. ඔක්සිජන් 3 වරක් දෙක 6යි. 1 වරක් 4 4යි. 6යි 4යි වුණාම 10යි. ඒ නිසා මෙතෙන් වෙනවා කීයද? 10ක් වෙන්න 5. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තුලිත වෙනවා. බලා ගන්න කොලියා ගන්න ඕන ඉක්මනට ලියා ගන්න. ඒක ලියලා තියෙන මේක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ සටහනේ මේ වගේ එකක් දාලා තියෙනවා. C3යි H6 ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. දැන් කොහොමද වෙන්නේ දරුවෝ? ඒ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා H2O හැදෙනවා. දැන් මොකද වෙන්නේ? මේකත් තුලිත ගන්න අර විදිහට. මෙතන 2 නිසා මෙතෙන්ට 2 ආවා. මෙතන 6 නිසා මෙතෙන්ට 3 ආවා. ඇයි ඒ? 3 වරක් දෙක 6 නිසා. දෙවරක් දැන් 7. දැන් ඔක්සිජන් ගණන් කරන්න. දෙවරක් දෙක 4යි. 1 වරක් 3 3යි. 4යි 3යි එකතු වුණාම කීයද? 7යි. දැන් මෙතෙන් වෙන ඉලක්කම කීයද? 7 දාන්න බෑ. ඇයි ඒ 7 දැම්මොත් එහෙම 4 වරක් දෙක 14ක් වෙනවා. ඒතර 7 බෙදීම 2 දාන්නවා. ඇයි ඒ 7 බෙදීම 2 දාන්නේ? දැන් ඉස්සෙල්ලා එකේ ඒකනේ උනේ. මෙතෙන්ට 10 ආවට පස්සේ 10 දෙකෙන් බෙදලානේ 5 දැම්මේ. ඒ නිසා මෙතෙන්ට දානවා 7 බෙදීම 2. හැබැයි මෙහෙම කියන්නේ නෑ අපි. මේ ප්‍රතික්‍රියාව වැඩි කරනවා දෙකෙන්. ඔයාලගේ සටහනේක දාලා තියෙන්නේ. සටහනේ දාලා තියෙන්නේ. මේක දෙකෙන් වැඩි කරාම මොකද වෙන්නේ? මේ ඉස්සරහට 2 එනවා. 2යි C2යි H2යි. මේ 7 බෙදීම 2 දෙකෙන් වැඩි කරාම 2ට 2 කැපිලා එතනින් එනවා 7යි O2 කියලා. ඊට පස්සේ මෙතන මේක දෙකෙන් වැඩි කරාම 4යි CO. මේක දෙකෙන් වැඩි කරාම 6යි H2O. තමයි ඔය විදිහට ප්‍රතික්‍රියාව ගොඩනැගෙන්නේ. හැදෙන්නේ ඔක තමයි දරුවෝගේ ප්‍රතික්‍රියාව. හරි. දැන් ඔක බලාගෙන ගියාම ඇති ළමයි. මොකද අපිට මේවා තේරුම් අරගෙන අර ඉස්සර වගේ අර දවස්වල තේරුම් අරන් කරන්න කාලයක් නැහැ. මොකද තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. හේතුව මොකද්ද තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්නේ? අපි දන්නවා තව චූටි දවසයිනේ තියෙන්නේ. තව චූටි වෙලාවයිනේ තියෙන්නේ. දැන් හෙට දවස් ඒ වෙලාව වෙනකම් අපිට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි නේද? හරි. මේ එච්චරයි මතක තියාගන්න. තාප දායක නම් ඊතල හිස පල්ලෙහාට. තාප අවශෝෂක නම් ඊතල හිස ඉහළට. හරි. මෙතන තාප දායක නම් ඊතල හිස ඉහළට. ඒක මතක තියාගන්න. තාප දායක ඊතල හිස පල්ලෙහාට, තාප අවශෝෂක ඊතල හිස ඉහළට. දැන් මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාවක ආරම්භක ද්‍රව්‍යයට අපි අනිවාර්යයෙන්ම කියන්නේ ප්‍රතික්‍රියය කියලා. ඇයි ඒ හැම වෙලෙකම ඊතලයක් අනින්නේ. ඒ කියන්නේ අපි ප්‍රතික්‍රියාව කියන්නේ කොහෙන්ද කොහෙටද ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල වලට. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල වලට. මේ බලන්න මෙතන ප්‍රතික්‍රියක මෙතන ප්‍රතිඵල. මේක උනා නම් මොකද වෙන්නේ? මෙතන ප්‍රතික්‍රියක කියනවා. මෙතන තියෙනවා මොනවද? ප්‍රතිඵල. ඊතල හිස ඉහළට එනවා. ඊට පස්සේ දරුවෝ ඒක එක කාරණා. ඊළඟ කාරණය මොකද්ද? තාප දායක ප්‍රතික්‍රියාවක පරිසරයට තාප පිට කරනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකින් තාපය උරා ගන්නවා. දැන් හිතන්න මෙහෙම CaCO3 ඊතල CaO ධන CO. අපෙන් අහනවා මේ ප්‍රතික්‍රියාව මොන වගේ එකක්ද? අපි දන්නවා මේක වෙන මොන ප්‍රතික්‍රියාවක්ද? මේ අනිවාර්යයෙන්ම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි. එහෙනම් තාප අවශෝෂකයි නම් මේක තමයි මතක තියෙන්නේ. ප්‍රතික්‍රියක ටික ලියවෙන්න ඕනේ මෙතන. CaCO3 ප්‍රතිඵල ටික ලියවෙන්න ඕනේ මෙතන. CaO ධන CO එච්චරයි. මෙතෙන් ශක්තිය කියලා ලියනවා එච්චරයි. ආයි ඉලක්කම් එහෙම අපි සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. ඉතින් හරිම ලේසි. ඉතින් බය වෙන්න එපා. මේ සටහන් පාඩම් කරගත්ත මේක තේරුම් ගත්තා නම් හරි. තාප දායක නම් ලකුණ ඍණ. ඒ වගේම ඊතල හිස පල්ල. තාප අවශෝෂක නම් ලකුණ ධන ඊතල හිස ඉතල. ඊතල හිස පල්ලයට යටි හිස පැත්තේ අනිවාර්යයෙන්ම ලියවෙන ප්‍රතිඵල අනිත් පැත්තේ ලියවෙන ප්‍රතික්‍රිය.
විදුලි චුම්බක තේරෙන්නේ මේ ප්‍රශ්නේ මේ විදිහටම මම මතක ඔයාලට මතක ඇති පැහැදිලි කරා මොකේද අර සෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා මේ පැත්තට ගේනවා චුම්බකයක් ඒ චුම්බකයේ මෙතන තියෙන ද්‍රව්‍ය එන්න හරි එහෙනම් මේක මේ පැත්තට ගේනවා නම් මොකද වෙන්නේ එයා ගේනවට අක්කමයි අර මතකයි කතාව දැන් ආයේ කතාව කියන්නේ නැහැ ආයෙක බලන්න ඕන නම් කතාව මොකද කරන්නේ අර වීඩියෝ එක බලන්න එහෙනම් මෙහෙම ගේනවා එහෙනම් මෙතන එන්න එකක් හැදෙනවා එහෙනම් මෙතන හැදෙනවා මොකද්ද S එකක් හරි n එකක් කියන්නේ මොකද්ද n කියන්නේ වාමාවක් 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 කියන එක අපි දන්නවා ඒකයි වාමාවක් එහෙනම් වාමාවර්තව අපි මේකේ ලකුණු කරනවා කොහොමද ලකුණු කරන්නේ මම එදා මතක තියාගන්න මේකත් කිව්වා ඇඟිල්ලේ මේ දක්ෂිණාවර්තය වාමාවර්තය කියන්නේ මේ පැත්ත ඔයාලට මතකයි කියන්නේ වම් පැත්තට චලනය වීමනේ පේන්න ඕනේ ඔන්න ඔහොම තමයි තියෙන්නේ එන්න අකුර හරි වාමාවර්තය එහෙම හිතන්න ඕනේ නෑ ඔඩොක්සි කටි කරගෙන පැත්තට විරුද්ධ පැත්ත. මේක බලන්න මෙතන තියෙන්නේ කොහොමද උඩ පැත්තට ලකුණු කරගත්තා. ඇයි ඒ වාමාවර්ත පැත්තට. හරි ඔයාලට මතකයිනේ ඊට වඩා හොඳට මම කියන්නේ මේ වෙලාවේ කලබලකාරී තත්ත්වයක් තියෙන්නේ. ඊට වඩා හොඳට අර වීඩියෝ එකේ තියෙනවා. මේ වීඩියෝ එක හැම ගෲප් එකේම තියෙනවා. එහෙනම් ඕන කෙනෙක් එක බලන්න අවස්ථාව තියෙනවා දැන්. හරි කිසි ප්‍රශ්නයක්. ඒතර එහෙනම් මේ පොටේ මේකේ බාහිර පොට කියන්නේ මෙන්න මේකේ ධාරාව ගන්නවා උඩට. එහෙනම් මේකේ ධාරාව උඩට. මේකේ ධාරාව උඩට. මේ පැත්තෙන් ඔහොම උඩට ගලන්න නම් මේ පැත්තෙන් ධාරාව එන්න ඕනේ. හරි එහෙනම් කට්ට මේ පැත්තෙන් කැරකෙනවා කොහෙද? මේ පැත්ත. මේක කට්ට කැරකෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේක පිනාවම නැවතෙනවා. ඒ කියන්නේ ආයෙ කට්ට මැදට එනවා. ආයෙ ගෙනියන කට්ට අනිත් පැත්තට යනවා. අයියේ මතකයි නේද කියලා දුන්න කතාව. එහෙනම් මේක ගේනකොට පැත්තට ගියා නම් නැවතුණා අනිත් පැත්තට යනවා. හැම වෙලේම හොයන්න ඕනේ නෑ එක වෙලාවක හොයාගත්තාම ද්‍රවය ගේනකොට මොකද වෙන්නේ ආ එනවා වලක්වන්න මෙතන හදනවා මොන ද්‍රවයක්ද ඉන් ද්‍රවයක් ඒතකොට එහෙ ඉන් ද්‍රවයක් හදුනා නම් එහා පැත්තේ හැදෙනවා S ද්‍රවයක් පැහැදිලිනේ N S ඊට පස්සේ මොකද වෙන්නේ N කියන්නේ වාමාවර්ත ඒතකොට මේ කම්බි පොටේ වාමාවර්තව ලකුණු කරගන්නවා කොහොමද ලකුණු කරන්නේ මේක දිහා බලන්න මේකේ ඇඟිල්ලේ ඇඳ ගන්න වම් පැත්තට ඇඳගත්තා හරි දැන් මේ පැත්තට ඇඳලා තියෙනවා. මේක මේකට ගේන්නේ. මේකේ බාහිර කොට මේක. ඒ කියන්නේ උඩ පැත්තට සටහන් වෙලා තියෙනවා. ඔක්කොම උඩ පැත්තට ලකුණු කරා. ධාරාව යනවා මේක. ඔන්න ඔක තමයි දරුවනේ කාරණා. පැහැදිලිනේ? හරි. ඒතර මේකෙදි නිපද වෙන ධාරාව කොයි වගේද? මෙන්න මේ වගේ ධාරාව. ප්‍රත්‍යාවර්ත ධාරාව. මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි නිපද වෙන්නේ. ඒ වගේම මේ ධාරාව වැඩි කරගන්නේ කොහොමද? අපිට පුළුවන් කම්බි දඟරේ පොටවල් සංඛ්‍යාව වැඩි කරලා ධාරාව වැඩි කරගන්න. එහෙම නැත්නම් මේ චලනය වෙන වේගය වැඩි කරලා පුළුවන් ධාරාව වැඩි කරගන්න. පැහැදිලිනේ කම්බි පොටවල් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. චලනය වෙන වේගය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරගන්න පුළුවන්. ඔය කියන කාරණාත් එක්ක අපිට පුළුවන් නිපද වෙන ධාරාව වැඩි කරගන්න. හරි. ඊට පස්සේ දරුවෝ අතන ගාණක් තියෙනවා. ඒ ගාණ ඔයාලා එතන බලා ගන්න මම ඒ ගාණ පිළිවෙලට හදලා තියෙනවා. ආය අවසානයේදී ඒ ගාන ගැන විස්තරයක් කියන්නවා. මොකද ඉක්මන් යමු උවමනා කොටස් ටික මග ඇරෙයි නැත්නම් ඒක නිසා. ඊට පස්සේ අර නියුරෝන සෛලය මතකයිනේ නියුරෝන සෛලය ගැන කියලා දුන්නා. ඒ නියුරෝන සෛලයේ විශේෂතා ඔක්කොම ලියලා තියෙනවා. අනිවාර්යෙන් නියුරෝන සෛලය බලාගෙන යන්න අපේ නියුරෝන සෛලය ආවොත් නම් කරන්න එනවා. ඒ නම් කරන්න ආවොත් අපෙන් අහනවා මයිලින් කොප්පේ කාර්යය මොකද්ද? අපි කියන ආවේග ගමන් කරන වේගය වැඩි කරනවා කියලා. ඊට පස්සේ අක්ෂණය මගින් පණිවිඩ රැගෙන යාම සිද්ධ කරනවා. ඒ වගේම අපි දන්නවා මේකේ ඔක්කොම ලියලා තියෙනවා. මොනවද? නියුරෝන සෛල වර්ග 3ක් තියෙනවා. මොනවද නියුරෝන සෛල වර්ග 3? සංවේදක නියුරෝන, චාලක නියුරෝන සහ අත්‍රමැති නියුරෝන. හරි. කොහොමද දරුවනේ නියුරෝන සෛල ටික හැදෙන්නේ මේ වගේ මේ chart එක වලට පේනවා නේද? ඒක බලාගන්න. ඒකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ගොඩ නැගෙන්න ඉඩ තියෙනවා. මේ වගේ දීලා තියෙනවා නේද? සංවේදී අවයව. මොනවද ළමයි සංවේදී අවයව? ඇස කන නාසය දිව සහ ඔයාලා ඒක දන්නවා ඊට පස්සේ මෙතන මධ්‍යස්ථාය පද්ධතිය කොටස් දෙකයි මොඩයයි සුසුම්නාවයි චාලක නියුරු මේ කාරක දෙකයි පේශි සහ ග්‍රන්ථි අපිට උණුසුම් දෙක අත ගැටෙනවා කියලා හරි අත ගැටෙනවා එහෙනම් පණිවිඩය ලැබුණේ කාටද සම් පණිවිඩය ගේන්නේ කවුද මෙතන ඉන්න කෙනා ඔකේ දාලා තියෙනවා එක විදියට සංවේදක නියුරු
පණිවිඩය ගේනවා සංවේදක නියුරෝනය ඔස්සේ කොහෙටද ගේන්නේ? උණුසුම් දෙක අත ගැටෙනවා කියන්නේ අත ෂණිකව ගන්න. එහෙනම් මේ පණිවිඩය යන්න ඕනේ සුසුම්නාවට. එහෙනම් සුසුම්නාවට පණිවිඩය අරන්. එතනම ලියනවා මොකද්ද? මාරු කරපු නිසා අතරමැදි නියුරෝනය. අතරමැදි නියුරෝනය. අතරමැදි නියුරෝනයෙන් පස්සේ පණිවිඩය දෙනවා කාටද? මෙන්න මෙතෙන්. අතරමැදි නියුරෝනයෙන් පස්සේ දෙනවා කාටද? චාලක නියුරෝනය. චාලක නියුරෝනය. චාලක නියුරෝනයෙන් පස්සේ පණිවිඩය දෙනවා කාටද? මෙන්න මේ කාර්යය. කොහෙද අත ඉවතට ගන්නවා. එහෙනම් ඒක අපේ පේශී. අපේ පේශී. හරි අත ශනිකව මෙහෙම ඉවතට ගන්නවා. ඒතකොට මේ පණිවිඩ ගමන් කරපු මාර්ගයට අපි නමක් කියනවා මොකක් කියලාද? ප්‍රතීක ඡාපයක් කියලා. පණිවිඩ ගමන් කරපු මාර්ගයට කියන්නේ ප්‍රතීක ඡාපයක් කියලා. ශනිකව සිදුවෙච්ච ක්‍රියාවක් නම් ඒකට කියනවා ප්‍රතීක ක්‍රියාවක් කියලා. පැහැදිලිනේ නේද? හරි. ඒතකොට මේ මොළය හා සුසුම්නාවට අමතරව තව තියෙනවද අපේ ශරීරයේ මේ පණිවිඩ රැගෙන අපේ ශරීර ක්‍රියාවලින් පාලනය කරන ස්ථාන මොනවාද? අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය. මේ අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය අපි අනුතුරු අවස්ථාවක් ගැලපෙන විදිහට අපේ ශරීරය සූදානම් කරනවා. ඒ කියන්නේ දරුවෝ හදිස්සියක බය වෙච්ච වෙලාවක් හිතන්නකෝ බය වෙච්ච වෙලාවක අපේ ශරීරයේ අනුවේගී ස්නායු පද්ධතියෙන් අනතුරකට ගැලපෙන ආකාරයට අපි සලකනවා. මොකද ඇස් විශාල වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ශ්වසන වේගය වැඩි වෙනවා. ඒක තමයි දරුවෝ එතනදි සිදුවෙන ක්‍රියාවලිය. අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඕක තමයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය අර වැඩි වෙච්ච සියලුම ක්‍රියා නැවත මුල් තත්ත්වයට පත් කිරීම සිද්ධ කරනවා. පැහැදිලි නේද? ඒක තමයි ඒ කරන ක්‍රියාවලිය. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න. ඊළඟට එතන හෝමෝන ටිකක් දාලා තියෙනවා. එතන යටි හෝමෝන ටිකක් දාලා තියෙනවා. ඒ හෝමෝන ටික අනිවාර්යෙන් බලා ගන්න. දරුවෝ ප්‍රතීක මේකට කිව්වේ මොකක්ද? ප්‍රතීක ඡාප. අරනේ ප්‍රතීක ඡාප තමයි ඔය දෙන්නේ. ප්‍රතීක ක්‍රියාවක් කියන්නේ මොකද්ද? මොළය හා සුසුම්නාවේ අනුදැනුමකින් තොරව සිදුවන ක්‍රියාවක්. මෙතනින් පල්ලෙහා සිදුවෙන ශනික ප්‍රතික්‍රියා සුසුම්නාව පාලනය කරනවා. මෙතනින් ඉහළ සිදුවෙන ප්‍රතික්‍රියා මොළය මගින් පාලනය කරනවා. මොනවාද? ඇස් පියවීම, දුරික්ක වැටෙන එක, කිවිසුම් යන එක, ඈනුම් යන එක, ඒවා විලා මොළය මගින් පාලනය වෙන ප්‍රතික්‍රියා. අර හෝමෝන ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. ආකිමිඩිස් නියමය සහ ගූර්ණය ඉදරෝ මේ දෙක එකට සම්බන්ධ කරලා අපි ගාන වලට මතකයි නේද? 4 පාරක්. අද මම මේ ගාන හදන්නේ නැහැ. මම ආකිමිඩිස් නියමය චුට්ටක් විස්තර කරනවා. ඒ වගේම ගූර්ණය විස්තර කරන්න. හරි? මෙන්න මේකයි දරුවෝ ආකිමිඩිස් නියමයෙන් වෙන්නේ. අපි හිතුව මෙන්න මේ වගේ එකක් වාතයේ එල්ලලා තියෙනවා. වාතයේ එල්ලුවාටදී අපි හිතුව මෙයා බරයි නිව්ටන් 50ක් කියලා. ඊට පස්සේ මෙයා ජල වාජනයක ගිල්ලුවා. ජල වාජනයක ගිල්ලුවම මොකද වෙන්නේ ළමයි? ජල වාජනයක ගිල්ලුවාම මෙයාගෙන් ජල කොටසක් එළියට යනවා. අපි හිතුව මේ එළියට ගියපු එකේ බර නිව්ටන් 10යි කියලා. එහෙනම් මෙයාගේ පෙන්නන බර කොච්චරයිද? වෙන්නේ මේකයි. දරුවනේ මේ විස්ථාපිත තරලය. විස්ථාපිත තරලයේ නිව්ටන් 10යි නම් ආකිමිඩිස්ගේ නියමයට අනුව මොකද වෙන්නේ? උඩුකුරු තෙර සමාන වෙනවා මොකේද? විස්ථාපිත තරලයේ බර. විස්ථාපිත තරලයේ බර. ඒතර උඩුකුරු තෙර කොහොමද කියයිද? උඩුකුරු තෙර විස්ථාපිත තරලයේ බර නිව්ටන් 10යි. එහෙනම් උඩුකුරු තෙර කොහොමද නිව්ටන් 10යි. දැන් මෙයා මත ඉහළට ඇති වෙනවා තෙරපුම් බරයක් නිව්ටන් 10ට වස්තුවේ බර 50යි තිබ්බේ 50න් 10ක් අඩු කරාම එනවා මෙතෙන්ට බර එනවා නිව්ටන් 40යි. පැහැදිලි බර කොච්චරයිද? නිව්ටන් 40යි. තමයි දරුවනේ කතාව. හරි. ඉතින් ගූර්ණ මූල ධර්මයන් එකයි කියන මේ ගාන කොහොමද දරුවනේ එන්නේ? ඒක බලමු. අමතේ හදන්නේ නැහැ. අපි බලමු කොහොමදක් හදාගන්නේ. නිව්ටන් 1000ක් තියෙනවා. මෙතන නිව්ටන් 400ක් තියෙනවා. මේක මීටර් 2යි. මේක මීටර් x කියලා තියෙනවා. මෙයා ජලයේ ගිල්ල. ඊට පස්සේ මෙතනින් එළියට ජලය එනවා. මෙතන දාලා තියෙනවා නිව්ටන් 200යි. හරි. එහෙනම් මේ විස්ථාපිත තරලයේ කොච්චරයි? 200යි. මේ වස්තුවේ බර දීලා තියෙනවා. බර කොච්චරයිද? 300යි. විස්ථාපිත තරලයේ 200යි. එහෙනම් මොකද්ද මෙතන තියෙන සිදුවීම? මෙයාගේ විස්ථාපිත තරලයේ නිව්ටන් 200යි කියන්නේ මෙයා මත ඇතිවන උඩුකුරු තෙරපුමත් නිව්ටන් 200යි. හරි. එහෙනම් 300ක් පල්ලෙහාට බරක් තියෙනවා. නිව්ටන් 300ක බරක් පල්ලෙහාට තියෙනවා. හරි. දැන් 200ක බරක් තියෙනවා උඩට.
එහෙනම් මොකද වෙන්නේ? වැඩි බලය සංප්‍රයුක්තය. කොහෙටද තියෙන්නේ? පල්ලයට. කොච්චරයිද වැඩි? නිව්ටන් 100. සංප්‍රයුක්ත බලයක් තියෙනවා වැඩිපුර පහළට නිව්ටන් 100. පැහැදිලිනේ? එහෙමනම් මේ පැත්තේ නිව්ටන් 300ක් නෙවෙයි ගුණ ඇති කරන්නේ නිව්ටන් 100ක ගුණයක් ඇති වෙන්නේ. ඇයි ඒ නිව්ටන් 100ක ගුණයක් ඇති වෙන්නේ? මේ පැත්තේ 300ක් තිබ්බට ජලය මගින් විදුලට ඇති කරනවා කරපු බලයක් නිව්ටන් 200. කොහොමද ඒක හොයාගත්තේ? මෙතන 200 තියෙනවා. මොකද විස්ථාපිත තරලයේ බර 200යිනේ. ඒක නිසා. ඒතකොට විස්ථාපිත තරලයේ බර අනිවාර්යයෙන්ම සමානයි කුඩු කර. පැහැදිලිනේ? ඔබ තමයි කතාව. හරි. පැහැදිලිනේ නේද? හරි. ඒක නිසා ගැටලුවක් නැහැ. හරි. දැන් ඒකත් තේරුණානේ. ඒක නිසා ගුණේ සමාන. කොහොමද ගුණේ සමාන කරන්නේ? වාමාවර්ත ගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. වාමාවර්ත ගූර්ණය නිව්ටන් 1000 වැඩි මෙතන 1000 තියෙන්නේ 1000 වැඩි කිරීම 2. වාමාවර්ත ගූර්ණය 400 වැඩි කිරීම x දාන්න. මෙතන 300ක් නෙවෙයි ඇති වෙන්නේ කොච්චරද 100. 100 වැඩි කිරීම x 400 x වලින් වැඩි කරාම 400 100 x වලින් වැඩි කරාම 100යි. මෙතනින් එනවා 2000යි 400යි 100යි එකතු වුණාම 500යි x ඒක සමානයි 2000ට x හොයන්න දෙපැත්තම 500යි දෙන්න 500ට 500 කැපෙනවා මේ බිඳුවකට මේ බිඳුව කැපුණාම 50 20 බෙදෙනවා 5න් 20 5න් බෙදුවාම x සමානයි කීයද මීටර මොකක්ද කියන්නේ වලක කිව්වේ ඇයි දැන් ඔයාලට මේක හොඳටම පුළුවන් නම. මොකද මම මේ කාල සීමාව තුළ වැඩිපුරම උත්සාහ කරේ මේ දේවල්ම කියලා දෙන්න. ඒක අපිට බලා ගන්න පුළුවන්. තව චුටි කාල වකදී නේද සියලුම සිදුවීම් ගැන අපිට කතා කරන්න ඉවර කරන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට විභව ශක්තිය හා චාලක ශක්තිය සමාන කරන්න. දරුවනේ කියන්නේ මේ වගේ එකක්. මෙන්න පොල් ගහක් තියෙනවා. පොල් ගහක මේ පොල් ගෙඩියක් තියෙනවා. ස්කන්ධ දීලා නැහැ. මීටර 8ක් උසයි. මේ පොල් ගෙඩිය බිම වැටෙනවා. බිම වැටෙද්දි මොකද වෙන්නේ? මේ මෙයාගේ ස්කන්ධ මේ වෙලාවේ මෙයා ගාව තියෙන විභව ශක්තිය. ඒ විභව ශක්තිය සම්පූර්ණයෙන්ම පත් වෙනවා චාලක ශක්තිය බවට. ඒ කියන්නේ මේ තියෙන විභව ශක්තිය බිම වැටෙද්දි කෙලින්ම චාලක ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් මෙයා ගාව තියෙන විභව ශක්තිය සූත්‍රයක් විදිහට ගත්තොත් කොච්චරයිද? mgh. මෙයා ගාව තියෙන චාලක ශක්තිය භාගයයි mv වර්ගය. දැන් අපි ස්කන්ධය දන්නේ නැහැ. දෙපැත්තෙම තියෙන m සමානයි. අහන්න. දෙපැත්තෙම m සමාන නිසා මේන්ට මේ කැපිලා g තියෙන ගුරුත්වාකර්ෂණය කීයද 10යි. h කීයයිද 8යි. සමානයි භාගයයි v භාගයයි. මේක හරස් කුමිතේක 10 වැඩි කිරීම 8 වැඩි කිරීම දෙක සමානයි v වර්ගය. 10 8න් වැඩි කරාම 80යි. 80 දෙකෙන් වැඩි කරාම 160. v වර්ගය. දැන් මොකද වෙන්නේ? දෙපැත්තෙම වර්ගමූලය ගන්න. හරි. 160ගේ වර්ගමූලය හොයන්න බෑනේ දැන්. එහෙනම් b වර්ගයේ වර්ගමූලය b. මේක 160යි ms ශ්‍රේණිය 1යි කියලා කියනවා. ඒතර මේ වගේ ගානකට සූදානම් වෙන්නේ ස්කන්ධයේ නැතුව ප්‍රවේගය හදන්න ඕනොත් ওই විදිහට තමයි හදන්නේ. වෙන දේවල් ගැන හිතන්න එපා. ওই විදිහට හදාගෙන යන්න. ඊට පස්සේ ඊළඟට තමයි සුවිශේෂීම කොටස තියෙන්නේ. තවත් සුවිශේෂීම කොටසක් තමයි ඊළඟට කතා කරන්නේ. අර ඊළඟ එක ළමයි. ඒක ඉතාමත් වැදගත් එකක්. මේක ඔයාලට ගොඩක් අමාරු මේක આવුත් ළමයි අමාරුයි. හැබැයි අමාරු වෙන්නේ නැති විදිහට මම ගොඩ දා ගන්න විදිහ කියලා දෙන්න. මෙන්න මෙහිමයි කරන්නේ. මම කියන දේ අහන් ඉන්න ළමයි. මොකද මේ මම කියන දේ විතරයි ඔයාලා තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට කිසිම දෙයක් හිතන්න යන්න එපා. ආය අදහස් වෙන කිසිම දේවල් වල සඳහා යොමු වෙන්න එපා. මේ කියන දේවල් ටික බලන්න. අර දාලා තියෙන වීඩියෝස් බලන්න. ඒකල හිතියාම හැයි. ඒ ටික පාඩම් කරගත්තාම ඇති. දැන් මේකේ තියෙන H2SO4 සල්ෆියුරික් ආම්ලය තමයි තියෙන්නේ. හරි. මේක දාලා තියෙනවා ගැන දන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මේකෙන් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා මේක මේකට සම්බන්ධ කරලා තියෙනවා. ආම්ලයක් තියෙනවා. මෙතන තියෙනවා සීතාර. මෙතන තියෙනවා පම තමයි. කොපර් CU තමයි. හරි. දැන් පටන් ගන්න මෙහෙමයි. ඔන්න පටන් ගන්න විදිහ.
මෙහෙම ආව ගමන්ම බය වෙන්න එපා. ළමයි මේකෙන් කියන්නේ එක පැත්තක තියෙනවා කෝෂයක්. ඒ කෝෂය මගින් මේකට දෙනවා දාන. ඒකල විද්‍යුත් ඡේදනය කරනවා. බය වෙන්න දෙයක් නැහැ. මෙච්චරයි කතාව. ළමයි කෝෂයක අනිවාර්යයෙන්ම සල්ෆියුරික් අම්ලය තියෙනවා. එහෙනම් සල්ෆියුරික් අම්ලය තියෙන පැත්ත කෝෂය. ඔන්න ඔයා ගත්තා. එහා පැත්ත බලන්නවත් එපා. දැන්ම බලන්න යන්න එපා. බැලුවොත් වැඩේ වරදිනවා. මේ පැත්ත කෝෂය. හරි. කෝෂයේ ඊට පස්සේ මොකද මතක තියාගන්න ඕනේ කෝෂයකදී කෝ කියන්නේ. ඒකක් තියාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? උතන ලියලා තියෙනවා. සක්‍රියතාවය අඩු එක්කන හැම වෙලේම සක්‍රියතාවය වැඩි එක්කන හැම වෙලේම ඍණාත්මක. මෙයා අපි දන්නවනේ සිංගිගේ සක්‍රියතාවය වැඩි නම් යාර. කොපර්ගේ සක්‍රියතාවය අඩුයි නම් යා දන්නවා. හරි ඔතෙන් යනකම් හදාගත්තා. විශේෂ කරුණු දෙකක් කිව්වා. මොකද්ද? අම්ලයේ තියෙන පැත්ත කෝෂය. සක්‍රියතාවයේ වැඩි එක්කන අනිවාර්යෙන්ම ඍණ. හැදින් ඇයි එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න බලන නිසා. නම් මෙයා දැන් හරි. දැන් ගොඩක් ඉවරයි වැඩේ. දැන් ගොඩ ගියා වගේ තමයි. ඔය දෙක කරගත්තා කියන්නේ වැඩේ ගොඩ යනවා නේ. හරිද නේද? හරි. කොහොමද? කෝ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? කෝෂයකදී කැතෝඩේ දාන්න. අන්න මේක කැතෝඩ්. මේක කැතෝඩේ. මේක ඇවිල්ලා ඇනෝඩ්. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක්. ඊට පස්සේ අර අපිට ලකුණු කරන්න පුළුවන්. අට්ටාචුට්ටි ලකුණු. මෙතන සිදුවෙන්නේ අනිවාර්යයෙන්ම මොකක්ද? ඇනෝඩේ ගාව මේ සිංක් දිය වෙනවා. සිංක් දිය වෙන්නේ කොහොමද? මෙතන සිදුවෙන ප්‍රතික්‍රියාව. සිංක් ඊටලය සිංක් ධන දෙක ධන දෙකයි. එයා ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා මාත්‍රය. ඒතකොට මෙතන අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? H2SO4 H ධන SO4 ඉන දෙක විදියට වෙන්වෙච්ච H ධන ඉලෙක්ට්‍රෝන අරගෙන පත් වෙනවා H බවට. හැබැයි හයිඩ්‍රජන් කියන්නේ වායුවක්. නිසා H2 මෙතෙන්ට දෙක මෙතෙන්ට දෙක ඔයාලට මතක ඇති. මතක නැත්නම් දරුවෝ ඔයාලගේ අර වීඩියෝ එකේ කොහොම තියෙනවා. දැන් මේ කතාව ප්‍රශ්නයකට සූදානම් කරනවා. ඒ නිසා මේක බලන්න ඕනේ වෙන විදිහකට. මේවා ලියා ගන්න ඔයාලට පුළුවන්. මේක කැතෝඩ ප්‍රතික්‍රියාව අර ඇනෝඩ ප්‍රතික්‍රියාව. දැන් බලන්න. මේක ඍණාත්මක නිසා ඒකට සම්බන්ධ වෙලා තියෙන මේ තහඩුව අනිවාර්යයෙන්ම ඍණ. මේක ධන නිසා ඒකට සම්බන්ධ වෙලා තියෙන මේ තහඩුව අනිවාර්යයෙන්ම ධන. මේක විද්‍යුත් විච්ඡේදනය. ඒකේ මතක තියාගන්න කිව්ව වචනේ මොකද්ද? වියන් ඇන්ද. විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩේ ධන. අයන මේක ඇනෝඩේ අනිවාර්යයෙන්ම මේක ඇනෝඩේ. නම් මේක අනිවාර්යයෙන්ම මොකද්ද? කැතෝඩේ. මේක ඇනෝඩේ මේක කැතෝඩේ. හරි. දැන් මොකද වෙන්නේ? කතාව එන්න වෙනකම් වැඩේ ගොඩ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක යාර දෙයි මොනවද? කොපර් කියලා දීලා තිබ්බා. මේක යකඩ කියලා දීලා තිබ්බා. එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඇනෝඩේ දිය වෙනවා. මේ දෙක සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ නම් ඒ කියන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන්නේ කාබන් හැර වෙන ඉලෙක්ට්‍රෝඩයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඇනෝඩේ දිය වෙනවා. දැන් මේක කොපර්නේ ඉන්නේ. කොපර් Cu ධන දෙක ධන දෙකයි. ඒ කියන්නේ ආගේ සංයුජතාවයට ගැලපෙන්න ඉලෙක්ට්‍රෝන පිට. මෙහා ඉලෙක්ට්‍රෝන පිට කරලා ප්‍රතික්‍රියාව වෙද්දී මේ මාධ්‍යයට දාලා තිබෙන කොපර් සල්ෆේට් CuSO4 හරි. එහෙනම් මොකද වෙන්නේ? Cu විඝටනයෙන් ඇති වෙනවා මොනවද? Cu ධන දෙකයි SO4 ඍණ දෙකයි. දැන් මොකද වෙන්නේ? ඒ Cu ධන දෙකයික මේ ඉලෙක්ට්‍රෝන අරගෙන පත් වෙනවා Cu බවට. පැහැදිලිනේ? ඒ කියන්නේ මොකද්ද දරුවෝ වෙලා තියෙන්නේ? මේ කොපර් Fe මේ කොපර් තහඩුව දිය වුණා. හරි. මාධ්‍යයේ ඉන්න කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයාගේ තැන්පත් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිනේ? හරි. ඕක තමයි කතාව. හදිස්සියවත් මෙතන කාබන් ඉලෙක්ට්‍රෝන කියලා දීලා තියෙනවා. මේ කතාව ඔහොමමයි ඉන්නේ. හැබැයි වෙන සිදුවීම වෙන මොකද්ද? කොපර් සල්ෆේට්. එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ Cu ධන දෙක කියන්නේ මෙතන වෙන එක මෙතන වෙන එක Cu ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් කරන් Cu බවට පත් වෙනවා මෙතන. මෙන්න මෙතනදී ඔයාලා මතක ඇති අර 4යි OH වෙන ප්‍රතික්‍රියාව ඒක 4යි OH වෙන ඊතලය 2යි H2O ධන O2 ධන 4යි. ඒ මොනවා වුණොත් මේක කොපර් සල්ෆේට් තිබ්බා. මේක කොපර් සල්ෆේට් තිබ්බනම් මේක පැහැදිලිනේ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ තිබිලා. කියන්නේ කාබන් වගේ ඉලෙක්ට්‍රෝඩ තිබිලා. හරි. එච්චර ගැඹුරට අහන්නේ නැහැ. ඔයාලා බය නැතුව ඒක ඒ විදිහට තිරණය කරන්න ඔයාලා මෙතනින් අවබෝධ කරගන්න ඕනේ මේකේ ධන ඍණාවේ ඒක හදා ගන්න විදිය. ඒකට අනුව මේක ධන ඍණ විදිය. ඒ ටික තේරුම් ගත්තා නම් හරි. මොකද ඒ ටික තේරුම් ගත්තා නම් විද්‍යුත් විච්ඡේදන වල කොහොමද උත්තර ලියනවා. ඒක නිසා.
ඉතින් ළමයි තව චුට්ටක් තියෙනවා ටිකක් කියන්නම්. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒ ඔක්කොම කියන්නම්. පුංචි විශේෂ කතාවක් කියන්නම් ගම්පල දරුවන්ට මොකද්ද කියන්නේ. දරුවනේ අපේ ආයතනයේ ගම්පල සංස්කෘතික ආයතනයේ විශේෂ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළි ඔයාලට. ඒ ඔයාලට පේන ඇති. ඔයාලත් එක්ක දිග්ගටම මං හිටියා. ඉතින් ඔයාලව කවමදාවත් ඔයාලට වරද්දක් වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා දරුවනේ කිසිම ඔය කියන තරම් හොඳ දේවල් ගම්පල වෙන්නේ නැහැ මම දවසක් කිව්වා. ඒ නිසා දරුවනේ ඔයාලා වෙනුවෙන් කරන වැඩසටහනක් ආරම්භ වෙනවා. ඒ දවස් කියන්නම්. ඒ දවසේදී අනිවාර්යෙන් එන්න. මොකද ඔයාලා මම දන්නවා ඔයාලා මාව ගොඩක් විශ්වාස කරනවා. මොකද ඒ විශ්වාසය අද දවසෙත් ඔයාලා දැක්කා තිබ්බා මම. හේතුව අනිත් අයත් කිව්වනේ කරන්නම් කියලා. හැබැයි කරේ නැහැ. හැබැයි මම කිව්වා මම කරනවා. මම කරා. හරිනේ. ඒක ඔයාලට ඔප්පු කරලාම පෙන්නවා. ඉතින් මේ විශ්වාසය මම දන්නවා ඔයාලා අනිවාර්යෙන් මං ගැන විශ්වාස කරනවා. මේ විශ්වාසයට කවදාවත් පළුද්දක් ඇති කරන්න මම කැමති නැහැ. ඒ නිසා මම වැඩි කියන්නේ මම විස්තරේ කියන්නම් O level ඉවරුම දවසේ මෙන්න මේකයි වැඩේ කියලා ගම්පලායට ඒ ගම්පලාය අනිවාර්යෙන්ම එන්න ඕනේ දාට ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙලා ඒ වැඩසටහනත් එක්ක ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න ඒ ඔයාලගේ O level ඉවර වුණාට පස්සේ න චූටි කාල පරිච්ඡේදයේදී ඔයාලට ඉතාමත් වැදගත් ඉංග්‍රීසි පාඨමාලාවක් සහ දෙමළ පාඨමාලාවක් සහ පරිගණක පාඨමාලාවක් ලෑස්ති කරලා තියෙනවා විශේෂිත ගුරුවරු 3 දෙනෙක් යටතේ. ඉතින් ඒකට විස්තර කියන්නම්. ඒ විස්තර කියන්න දවසක් කියන්නම් එන්න කියලා එදාට අනිවාර්යෙන් එන්න. පැහැදිලිනේ? අනිවාර්යයි. හරිනේ? මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් ගම්පලාය එනවා කියලා. පැහැදිලිනේ? මොකද ඔයාලා මාව විශ්වාස කරනවානේ. මේ විශ්වාසය අනිවාර්යෙන් ඔයාලගේ ඇඟේ ලේවල පා තියෙනවා කියලා මම දන්නවා. දරුවනේ ඊළඟට චුට්ටක් ඉන්න දරුවෝ පොඩ්ඩක් අපිට විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් දෙන්න. මොකද දන්නවා විනාඩි 5ක් වගේ කොහොම ඉන්නේ යන්න එපා. පොඩ්ඩක් කොහොම ඉන්න තමයි. මොකද දන්නවද මැසේජ් එකක් ආවා අපේ කනෙක්ෂන් එකේ ගැටලුවක් ඒක ඉදා පොඩ හදාගන්නකන් ඉන්න. හරි වැඩේ නැහැ. ඊට පස්සේ තමයි යකඩ මල බැඳීමේ සිදුවීම. දරුවෝ අන්වායාම තරංග විස්තර කරන්නත් තියෙනවා. හරි අන්වායාම තරංගෙත් බලන්න මෙන්න මේක අන්වායාම තරංගේ සිද්ධ වෙන්නේ. දැන් මේ වගේ ඉබ්බහම මේ අන්වායාම තරංගේ ඈත වෙච්ච එක. මේ අන්වායාම තරංගේ එකතු වෙච්ච එක. මෙන්න ආය පාරක් ඈත. මෙන්න ආය පාරක්. දැන් දරුවෝ මේවා අපි කියනවා මොනවද කියලාද? ඈත් වෙන ස්ථාන විරල. මේ ලං වෙන ස්ථාන සම්පීඩ. ඔයාලගේ එකේ ලියලා තියෙනවා. මෙන්න මේ වගේ කොටසකට අපි නමක් කියනවා මොකක් කියලාද? තරංග ආයාම ලැම්ඩා කියලා. හරි. ඔයාලගේ සටහනේ පේන විදිහට ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කොටස් කොටි තුනක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේකේ ලැම්ඩා කැලි තියෙනවා 3. ඒ කියන්නේ මේකේ තරංග කීයක් ඇති වෙලා තියෙනවද? 3ක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ අහන දේවල් ඔයාලා දැන් තේරුම් ගන්න ඕනේ තරංග ආයාමයක් කියන්නේ අනිවාර්යයෙන් සම්පීඩනය සහ විරණයක් අතර තියෙන දුර. හරි. ඒතර එහෙනම් මේකේ සම්පීඩන සහ විරණ ඔය විදිහට ඇති වෙලා තියෙනවා. මේකේ තරංග ගාන කීයයිද? තරංග ගාන 3. ඇයි ඒ 3යි කියලා කියන්නේ 1 2 3. ඊට පස්සේ මේ ලැම්ඩා එක්කෙනෙක්ගේ ලැම්ඩාගේ 20යි. එහෙනම් මේ ඔක්කොමගේ දිග කීයද? 20යි 40යි 60යි. ඊට පස්සේ තරංගයේ මේක තත්පරයක් තුල වුණා නම් සංඛ්‍යාත. දරු තප්පරයක් තුල සිදු වුණා අපි කියන සංඛ්‍යාත කියන්නේ තප්පරයක් තුල සිදු පූර්ණ වට. අහන මේක තප්පරයක් තුල පූර්ණ වට 1 2 3ක් තියෙනවා. එහෙනම් සංඛ්‍යාතේ 3යි. හරි. ඊට පස්සේ අපි මේ පාර ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රය. t සමානයි 1 බෙදීමේ හරි. ආවර්ත කාලය වෙන එක. මේකේ සංඛ්‍යාතේ 3යි නම් ආවර්ත කාලය 3යි. ආවර්ත කාලය කියන්නේ එක් තාවන්ගයක් සිදු වෙන්න ගතවන කාලය. ඊට පස්සේ විද්‍යුත් චුම්බක හරිනේ දෝ ඉතින් ලේසියිනේ මොකද මේ සටහනේ පුරවලා තියෙනවා ලියා ගන්න ඕනේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ මතකද? විද්‍යුත් ලක්ෂණ තියෙනවා, තුන් චුම්බක ලක්ෂණ තියෙනවා, ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා කියන ඒවා. ඒ ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ පාර අදෝරක්ත කිරණ. දරුවෝ අදෝරක්ත කිරණ අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඇයි ඒ අදෝරක්ත කිරණ වල ප්‍රයෝජන? CCTV කැමරා වල භාවිත වෙනවා, දුරස්ථ පාලක වල භාවිත වෙනවා. ඒ වගේම මොනවද තාප සංවේදී කැමරා වල භාවිත වෙනවා. ඉතින් මේ CCTV මේ
අදෝරක්ත කිරණ මගින් අපේ ශරීර උෂ්ණත්වයට අදාළව වර්ණ පිට වෙනවා. ඒ නිසා මේක උෂ්ණත්වමානයක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මේක වර්තමානයේ ලෝකයේ උෂ්ණත්වමාන ක්‍රියාවලියකටත් වාචනය වෙලා තියෙනවා අදෝරක්ත කිරණ. ඒ නිසා අපේ දැන් රතු පාටට අදාළව උෂ්ණත්වයක් තියෙනවා. කහ පාටට අදාළව උෂ්ණත්වයක් තියෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයකට එන්න ඉඩ තියෙනවා. දැන් කල්පනාවෙන් ඒ කියන්නේ ඔපය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මේ සංකල්පය දැනගත්තා නම් ඇති. මොකද්ද? අදෝරක්ත කිරණ වල විශේෂත්වය මොකද්ද? තාපයට අනුව එයාගේ වර්ණය වෙනස් වෙනවා. ඒක නිසා දැන් අපේ ඇඟේ හොඳටම උණුසුම වැඩි නම් රතු වර්ණය. උණුසුම ටිකක් අඩු නම් එහෙම වර්ණ ඇති කරනවා. ඉතින් ඒක නිසා ඒක ගැන චුටි අවබෝධයක් හිටියනම් අහන ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න පුළුවන් වෙනවා. උෂ්ණත්වමානය පිළිබඳ අනිවාර්යෙන් බලාගෙන යන්න. ඇයි අපි දන්නවා මේ කාලේ වැඩිපුරම ජනප්‍රිය වෙච්ච උපකරණය උෂ්ණත්වමානය පරිමාණ තුනක් තියෙනවා. ඔයාලා දන්නවා. ඔයාලා එක සූත්‍රය ඉගෙන ගත්තේ සෙල්සියස් කෙල්වින් කරන්න C/270කට සමානයි කියන මේ සූත්‍රය මතක තියාගන්න. ඒතර මධ්‍යසා උෂ්ණත්වමාන, රසදිය උෂ්ණත්වමාන, සංඛ්‍යාංක උෂ්ණත්වමාන, මධ්‍යසා උෂ්ණත්වමාන කරන්නේ පහළ උෂ්ණත්වයන් වලින්. එයාගේ ද්‍රවාංකේ ගොඩක් අඩු නිසා. රසදිය උෂ්ණත්වමානයෙන් කරන්නේ ගොඩක් ඉහළ උෂ්ණත්වමානයක. එයාගේ තාපාංකය වැඩි නිසා. සංඛ්‍යාංක උෂ්ණත්වමානයේදී වෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධයේ වෙනස් වීම මත අපිට පුළුවන් උෂ්ණත්වය කියව ගන්න. යකඩ මල බැඳීම කියලා හිතලා මේ ප්‍රශ්නේම මේක ඔක්කොම ලියලා තියෙන ආයෙම වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ ඇවිල්ලා FV තියෙනවා. හරි FV තියෙනවා. යකඩ මල බැඳීම කියලා හිතන්නේ නැතුව මේක විස්තර කරන්න. හරි මේ FV. මෙතන තියෙනවා මැග්නීසියම් Mg. මෙතන තියෙනවා කොපර් Cu. හරි යකඩ මල බැඳීම කියලා හිතන්න එපා. හරි එහෙම හිතන්නේ නැතුව මේ ප්‍රශ්නේ කරන්නකො මොකද්ද කරන්නේ කොහොමද මේවයි කරන්නේ? මේකේ සක්‍රියතාවය වැඩි එක්කනා කවුද? Mg. ආයා ප්‍රතික්‍රියා කරනවා. විදානවල සක්‍රියතාවය වැඩි එක්කනානේ ප්‍රතික්‍රියා කරන්නේ. Mg එයාගේ සංකුචිතතාවයට ගැලපෙන්න Mg ධන දෙක වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට. මේ ඉලෙක්ට්‍රෝන ගන්න බලාගෙන ඉන්නවා කවුද? ජල. 2H2O ධන O2 ධන 4i E ධන 4i OH මේ ප්‍රතික්‍රියාව වෙනවා. මෙතන කවුද? සක්‍රියතාවය වැඩි F. ආයෙත් Fe ප්‍රතික්‍රියා කරනවා. Fe පත් වෙනවා Fe ධන දෙක බවට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. මෙතන මොකද වෙන්නේ? ජල 2H2O ධන O2 ධන 4i E ධන 4i OH. ඇයි අනිවාර්යයෙන්ම මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ මේක මතක තියාගන්න. දරුවෝ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ කලින් දවස් කියලා. ඔක්සිකරණය. ඔක්සිකරණය කියන්නේ මොකක්ද? ඔක්සිකරණය කියන්නේ ඔක්සිජන් ලබා ගන්නවා, O2 ලබා ගන්නවා, ඒ වගේම ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ අනිවාර්යයෙන්ම ඇනෝඩ් එක. ඇනෝඩ් එක. හරි. එහෙනම් මේකෙදි තමයි ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. එහෙනම් මේක ඇනෝඩ් ප්‍රතික්‍රියාව. මේක ඇවිල්ලා මොන ප්‍රතික්‍රියාවද? කැතෝඩ ප්‍රතික්‍රියාව. හරි එහෙනම් හැම වෙලේම මොකද වෙන්නේ? මේකෙදි ඇනෝඩේ තමයි හානියට ලක් වෙන්නේ. මේකෙදි ඇනෝඩේ තමයි හානියට ලක් වෙන්නේ. ඒක උදා අපි අපිට පේනවා මේකේ කැතෝඩේ කියන්නේ SP. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වෙන්නේ මේ කස්. මේ ප්‍රතික්‍රියාව වෙන්නේ Cu අසල. ඒ නිසා අපි කියනවා මේ ඇනෝඩේ හානි වෙන්නේ කැතෝඩේ ආරක්ෂාව වෙනවා. ඒ නිසා මේක හඳුන්වනවා කැතෝඩී ආරක්ෂණය කියලා. දැන් මොකද වෙන්නේ? දරුවනේ මේ OH වෙන මාධ්‍යයට එනවා. Mg අසලින් Mg ධන දෙක. මේක වටා OH එන්නේ. OH දෙන්නේ හින්දා යකඩ ඇණේ වටා රෝස පාට වෙනවා. ඔයාලගේ එකේ ලියලා තියෙනවා. ඊට පස්සේ මේකේ යකඩ ඇණේ ගාලින් Fe ධන දෙක. ඒ නිසා මේකේ පොටෑසියම් පෙරිසයිනේට් තියෙන නිසා ඒක වටා නිල් පාට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කොපර් ගාලින් OH තියෙන නිසා කොපර් අසල රෝස පාට වෙනවා. ඔක් තමයි වෙන්නේ. මේ කතාව යකඩ මල බැඳෙනවා කියලා හිතන්නේ නැතුව ලියන්න පටන් ගත්තොත් දේශියෙන්ම ගාන හදාගන්න. ඊට පස්සේ මේක මතක තියාගන්න ඔක්සිකරණය කියන්නේ ඔක්සිජන් ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඒක වෙන්නේ යන්නේ වේගය. ඊට පස්සේ ගන්නුනේ ප්‍රකාශ විද්‍යාවේ කොටසක් අනිවාර්යයෙන්ම කාචික බලා ගන්න ඕනේ.
විටමින් ඌනතා ටික බලා ගන්න ඕනේ. ප්‍රවේණී කතාව කියන්න දරු ප්‍රවේණී අහන්න. මේ ප්‍රවේණී කතාව හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න. මේක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. එක් ප්‍රවේණී. හරිනේ? ඒක අමතරව දැම්මට අනිවාර්යෙන් ලිංග ප්‍රතිබද්ධ රෝග. මොනවද ලිංග ප්‍රතිබද්ධ රෝග කියලා කියන්නේ? මේ ලිංග ප්‍රතිබද්ධ රෝග කියන්නේ අපේ ලිංග වර්ණ දේහයට බැඳිලා ඉදිරියට ගමන් කරන රෝග තියෙනවා. මොනවද? හීමොෆීලියාව, රතුකොළ වර්ණාන්තතාවය. හීමොෆීලියාව, රතුකොළ වර්ණාන්තතාවය අපි දන්නවා. හීමොෆීලියාව කියන්නේ කුඩා තුවාලයක් වුණත් අධික ලෙස උදිරයේ වහණය වෙන එක. රතුකොළ අන්ධතාවය, රතු වර්ණයේ කොළ වර්ණයනුත් කොළ වර්ණයේ රතු වර්ණයනුත් වෙන් කරලා හඳුනා ගන්න බැරුව යනවා. හරි. දරුවනේ මේක කියනවා එක්තරා ලිංග ප්‍රතිබද්ධ රෝගයේ නිලීන තත්ත්වයේදී ඇති වෙන. නිරෝගී මව නිරෝගී රෝගී පුරුෂයෙකු එක්ක විවාහ වෙනවා. ලැබෙන දරුවන්ගේ ප්‍රවේණි සටහන අඳින්න. ජානේ කැපිටල් B ලෙස සලකන්න. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි කරන්නේ. හදිස්සි වුණොත් වැඩේ අමාරු. මෙන්න මෙහෙම කරන්නේ. නිරෝගී නම් මොකද්ද ජානේ? නිරෝගී නම් කැපිටල් B. රෝගී නම් මොකද්ද? සිම්පල් B. මේ වගේ ලිංග ප්‍රතිබද්ධ වලට මේ වගේ කියන්න ඕන. බලන්න මේක ලියලා ඉවරුනාම ඔයාලට දැනෙන්නේ මේක කොච්චර පහසුද. දැන් මේක කවුරුත් කියන්න ඕනේ නැහැ. ප්‍රශ්නෙම කියලා තියෙනවනේ නිරෝගී නම් කැපිටල් B රෝගී නම් සිම්පල්. මේවා එකතු වෙන්න පුළුවන් විදි කොහොමද? අයි ජාන වෙද්දි දෙක එකතු වෙනවා. කැපිටල් B කැපිටල්. අයිනම් ඒකලා B. ඊට පස්සේ මොකද වෙන්නේ? කැපිටල් සිම්පල් B සිම්පල්. ආයක මොකද්ද? රෝගී. ආය මොකද්ද? කැපිටල් B සිම්පල් B. අපි දන්නවා මේක වාහක වාහක. හරිනේ? රෝගේ ගෙන යාමේ හැකියාව තියෙනවා. හැබැයි ආ රෝගී නෙවෙයි. වාහක. හරිනේ? හරි. ඒ කියන්නේ රෝගේ නෑ රෝගේ රැගෙන යාමේ හැකියාව තියෙනවා. දැන් බලන්න. නිරෝගී ස්ත්‍රියක්. දැන් බය වෙන්න දෙයක් නෑ. ස්ත්‍රියක් කියන්නේ කවුද? XX. හරි. නිරෝගීනේ. එහෙනම් මොකද වෙන්නේ? කැපිටල් B කැපිටල් B. මේවා හොයාගන්න අමාරුයි කියලා වල කියනවනේ. දැන් අමාරු නෑ නේ. හොයාගන්න. රෝගී පුරුෂයෙක්. පුරුෂයාගේ කොහොමද තියෙන්නේ? XY තියෙන්නේ. රෝගී පුරුෂයෙක්. රෝගී නම් කැපිටල් B කැපිටල් B මේක පිටන්න බෑ. අයියේ ජානයේ කොටස අඩු වෙනවා. එහෙනම් මෙයාගේ කොහොමද පිටන්නේ? එක B එකක් විතරයි පිටන්නේ. මොකද එක B එකක් පිටුවත් රෝගීනේ. දැන් හරි. දැන් මේ ජාන වෙන් වෙනවා. කොහොමද ජාන වෙන් වෙන්නේ? මෙන්න මේ විදිහට. X එකක් එනවා කැපිටල් B. මෙතනින් X එකක් එනවා කැපිටල් B. මෙතනින් X එකක් එනවා සිම්පල් B. මෙතනින් Y එකක් එනවා. දැන් මේවා එකතු වෙන විදිහ. මේවා අනිවාර්යෙන් රවුන්ඩ් කරන්න. හරි. එකතු වෙන විදිහ. කොහොමද එකතු වෙන්නේ? මෙයාට පුළුවන් මෙයාත් එක්ක යන්න. පේනවනේ බෝඩ් එක. විදේව දෙක. ඒ කියන්නේ x capital B simple B. දැන් බය වෙන්න එපා. xx කියන්නේ කවුද? ස්ත්‍රී. capital B simple B කියන්නේ කවුද? වාහක. එහෙනම් එයා කවුද? වාහක ස්ත්‍රිය. ඔයාලගේ එකේ ලියලා තියෙනවා. කලබල වෙන්න ඕනේ නැහැ බෝඩ් එකේ පේන්නේ නැහැ කියලා ඔයාලගේ එකේ ලියලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බෝඩ් එකේ පේනවා සමහර අය කරනවා මේක. මෙතන කොහොමද එන්නේ? capital B එක x අර පැත්තෙන් එනවා y එක. x y. දැන් මෙයා කවුද? xy කියන්නේ පුරුෂයෙක්. capital B නේ. එහෙනම් කවුද? මේක බලන්න. මේකේ බලලා වැඩක් නැහැ. මේක නිරෝගී පුරුෂයෙක්. ඊට පස්සේ මේක. මෙයයි. කොහොමද එන්නේ? capital B මෙතන මේ දෙක. simple. x හරි. XX ඉඳ කවුද? ස්ත්‍රිය. capital B simple B. වාහක ස්ත්‍රිය. මෙයා කොහොමද එන්නේ? capital B මෙතනින් y xy. xy කියන්නේ පුරුෂ capital B විතරයි නිරෝගී පුරුෂ. ඇඩ්ලින් මම හිතනවා අමාරු නෑ. හරියම සරලයි. වැඩි ගානට සෙට් කරගන්න පුළුවන්. ප්‍රවේණිය ටික අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. ඊට පස්සේ දරුවෝ වොට්සන් ක්‍රීක් ආකෘතිය. ඒ කියන්නේ DNA අණුවක ව්‍යුහය. මතකයිනේ. මේ සටහන හදන්න නැතුව යන්න එපා දරුවෝ. මම ඔගේ හදලා පෙන්නලා තියෙනවා. කාගාව හරි මේක නැත්තම් බය වෙන්න එපා. ඔයාට ලින්ක් එක දුන්නා කවුරු හරි ඉන්නවනේ. මම දන්නවා ලින්ක් එක ෂෙයා වුණාද. ඒ ලින්ක් එක ෂෙයා කරපු කවුරු හරි ඉන්නවනේ. එයාගෙන් ඉල්ල ගන්න මේ chart. මොකද මේක එයාලට දැන් දෙනවා. හරිනේ ඒ නිසා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ලින්ක් එක දුන්නා නම් සටහනත් එයාලට අනිවාර්යෙන් දෙන්න. ඔයාලා එහෙම කරන්න ඕනේ. ඒක නිසා. ඒ වගේම මේ සටහනත් ඔයාලගේ group වලට දානවා. ලියපු සටහනකුත් දානවා. හරිනේ? හරි. දැන් දාන්න මේක ඉවරුම ගමන්ම දාන්න. තාම ඉවර නැහැ. හරි. අපිට PCL5 වගේ කෙනෙක් තිත්ත අතිර සමසංවිධ බන්ධනයක් අඳින්න උනා කියන්නේ PCL5 අඳින්න උනා කියන්නේ මොනවද කොහොමද අඳින්නේ? PCL3 අඳින්නේ.
කොහොමද අදින්නේ? P ආවර්තිතා වගේ 15 වෙනි. මම කියලා දුන්න ක්‍රමයට අදින්නේ. CL 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 17 17 17 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 5යි 2යි 8යි 7 2යි 8යි 7 2යි 8යි 7 ඇයි මෙහෙම ලියාගත්තේ CL 3ක් ඉන්න තමයි CL 3 පාරක් ඊ මෙහෙම ලියයි ලියන්නේ මේ බාහිර කවචය එකතු කරා කොහොමද 7යි 7යි 14යි 14යි 7යි 21යි 21යි 5යි 26යි යුගල් කරන්නේ මොකද කරේ දෙකෙන් බෙදුවා 26 දෙකෙන් බෙදුවාම යුගල් 13ක් ආවා දැන් යුගල් 13 ආවා කොහොමද අදින්නේ මෙන්න P වටා CL 3ක් ඉන්නේ එක බන්ධ මෙයාලට එක බන්ධනයක් තියෙන්න ඕනේනේ පතුරයයි ඒ බන්ධනයක් යුගලක් නැතුව කොහොමද බන්ධනයක් නැහැ ඒක නිසා ඔන්න 13න් 3ක් ගියා 13න් 3ක් ගියාම කීයක් ඉතුරුද 10ක් ඉතුරු ඒ 10න් එක යුගලක් මෙයාට දෙන්න අහන මෙයාටත් එක යුගලක් දෙන්න මෙයාටත් එක යුගලක් දෙන්න 10න් 3ක් ගියාම තව කීයක් ඉතුරුද 7යි තව යුගලක් මෙයාට දෙන්න මේ යුගල ඔක්කොම දෙන්න අර දැන් යුගල් 3ක් කියලා 7න් 3ක් ගියාම යුගල් කීයද 4ක් තව යුගලක් මෙයාට දෙන්න මෙයාටත් යුගලක් මෙයාටත් යුගලක් හරි 4න් 3ක් ගියාම කීයද එකක් ඒ යුගල මෙයාටයි මෙයාගේ වැදලා තියෙන තිත් වලින් ඒ නිසා මේක තිත් වලින් වැඩේ ඔන්න තිත් අතර සමාන හරිම සරලයි මේ ඔයාලට ඇති තරම් යන්න දැන් පුරුදුයි අද ආය පාරක් මතක් කරා මේ ක්‍රමයට කරන්න වෙන විදියට හිතන්න යන්න එපා ඒක තමයි ආය පාරක් කියලා දුන්නේ හරි ඊට පස්සේ මොකද වෙන්නේ මේ තිත් අතර සමාන මේකේ ලුයිස් සිල්වියා දෙන්න කිව්වොත් එහෙනම් කොහොමද දෙන්නේ B තිබ්බා මේ කතික සහ තිත වෙනුවට ඉරක් CL මේක තමයි ඉරක ඇත්තේ මේකට තව ඉරක් ආවා CL මේකට තව ඉරක් ආවා CL දැන් මොකද වෙන්නේ ඉතුරු ටික දාන්න නේ කතිර එහා පැත්ත කතිර එහා පැත්ත කතිර ඒක කතිර මේකත් හතරකින් ධර්මයට කමක් මේ ලුයිස් සිල්වේ හරි මේ තික්කගේ සක්මන මේ ලුයිස් සිල්වේ මොකද කරලා තියෙන දරුවනේ මේක සඳහා ඉරි කැලලක් දෙක විතරයි වෙනස් ඊට පස්සේ දැන් MCQ පේපරේ තෝරන විදිය මතකයිනේ කියලා දුන්නා ඒ MCQ පේපරේ උත්තර තෝරන විදිය කොහොමද උත්තර තෝරන්නේ මම දැක්කා මම උත්තර තෝරන විදිය වෙන බුමෝරේ තවත් විදියකට දාලා තිබුණා මේ උපුටා ගැනීමක් කියලා දාලා තිබුණා එයාට ගොඩක් ස්තුතියි මොකද මගේ නම දාලා තිබුණා ඒකේ දැන් උපුටා ගැනීමක් කියලා දාලා තිබ්බා උත්තර තෝරන විදියට වෙනම MCQ වලට උත්තර තෝරන විදියට වෙනම වීඩියෝ එකක් කරා ඒකේ චුට්ටක් මතක් කරගන්න කොහොමද ප්‍රශ්නේ කියවෙව්වා අපි ඒකේ උත්තරේ බලන්න උත්තරේ බැලුවහම 1 2 3 4 අපිට මේකේ තේරෙන්නේ නැති හතරම තේරෙන්නේ නම් ආයේ ප්‍රශ්න කරන්න බැරි නම් නවත්තලා ඊළඟ ප්‍රශ්නට යන්න හැබැයි අපිට තේරෙනවා පළවෙනි උත්තරේ වැරදි. එහෙනම් ඒකට වැරද්දක් දාන්න. දෙවෙනි උත්තරෙත් වැරදි. එහෙනම් ඒකට වැරද්දක් දාන්න. 3යි 4යි තෝරන්න තේරෙන්නේ. එහෙනම් දැනට තියලා යන්න. පස්සේ ඇවිත් කරන්න. ඊළඟ දෙවෙනි වටේ යද්දී ආයෙ මේව දිහා බලන්න එපා. මේක දිහා විතරක් බලන්න. මොකද දරුවනේ එහෙම තමයි. ප්‍රශ්න පත්‍රයේ කියවගෙන ඉවර වෙනකොට සමහර වෙලාවට මේ වැරදි උත්තර පව අපිට හිතෙනවා හරියයි කියලා. ඒක නිසා වැරදි කියලා හිතුවොත් ආයක හරියන්නේ නැහැ. ඒ පළවෙනි වතාවෙම එම හිතාගෙන යන්න. නිකන් අඩමාණිට වගේ මේක වැරදි කියලා හිතුවනම් එහෙම අඩමාණිට හිතන්න එපා. හරිනේ? එහෙම වෙලාවට එතන කතරයක් දාන්න එපා. පස්සේ ආය පාරක් ආය තර්ක කරන්න. පැහැදිලිනේ? ප්‍රශ්නෙක උත්තරේ ගන්න තේරෙන්නේ නැත්නම් වැරදි උත්තර ඉස්සරෝම අයින් කරන්න. වැරදි උත්තර අයින් කරලා ඉතිරි වෙන උත්තර ටික බලන්න. ඔය ඒක තමයි කරන්නේ. ඉතිරි වෙන උත්තරේ බලලා මොකද කරන්නේ? ඒකෙන් වඩාත් හොඳ කියන උත්තරේට ටික් එකක් දාන්න. ඉතින් දරුවෝ ඔය කොහොම හරියන්නේ නැහැ. ඔයාලට මතකයි නම් ඔයාලා එදා මම MCQ පේපර් එකක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. දැන් අද දවසේ ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මේක ආයෙ දානවා. මේකට ඔයාලා සහභාගී වෙන්න ඕනේ නැහැ. මේක බලන්න බැරි වෙච්ච අය බලයි. මේකේ මේ කරපු එකේ සටහන ආයෙ පාරක් දානවා. ඒක ලියලා තියෙන්නේ. ඒ සටහන ආයෙ බලන්න. හරි. ඒ සටහන ආයෙ බලලා මොකද කරන්න ඕනේ? ඒ ටික හොඳට කියවලා ඔක්කොම ටික පාඩම් කියලා බලන්න. පාඩම් නම් ඊට පස්සේ බලන්න ඕනේ සෙමිනාර් එකේ අන්තිම වෙන කරපු වීඩියෝ එක. හරි. ඒක ඔක්කොම බලන්න ඕනේ නැහැ. තනින් තන සාමාන්‍ය පැය දෙකක් විතර අරන් තනින් තන බලන් යන්න. හරිනේ. ඒ තනින් තන බලලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අර MCQ පේපර් එක කරන්නේ කොහොමද කියලා පැයක් විතර වීඩියෝ එකක් තියෙන. ඒකෙමුත් MCQ පේපර් එක කරන්නේ කොහොමද කියන කොටස් ටික තියෙනවා. මම අද හරිය තියෙන. ඒ පරාසෙ බලන්න. හරි.
ඒකත් බැලුවා. දැන් කොච්චරක් විතර ඉවර වෙලාද ඔයාලගේ කාලේ මේක බලන්න පැයක් යයි. අර වීඩියෝ එක පැය 2ක් බැලුවා පැය 3යි. අරක පැයක් බැලුවා පැය 4යි. පැය 4ක් ගිහින් දැන් 6 ඉඳන් බැලුවොත් 10යි. ඊට පස්සේ තවත් ඔයාලට හිතෙනවා නම් මම මේ කොටස බලාගත්තොත් හොඳයි කියලා ඒක බලාගෙන නිදා ගන්න. ඊට පස්සේ හෙට උදේ හැරලා ආයෙ පාරක් මේ සටහන බලන්න ඕනේ. මේ සටහන බලන්න ඕනේ. මේ සටහන බලාගෙන අනිවාර්යෙන් යන්න ඕනේ. මීට අමතරව බලාගත යුතු මේවා තමයි අර මං කිව්වේ මොනවද ප්‍රවේණික තොරතුරු ඒ කියන්නේ වොට්සන් ක්‍රීක් ආකෘතිය අනිවාර්යෙන් මේ පාර දරුවෝ ප්‍රවේණියෙන් කොටසක් එනවාම තමයි. ඒක නිසා ඒක බලාගෙන යන්න ඕනේ. ඒ හැර මේ කොටසේ තුල අම්ල භෂ්ම ලවණ අම්ල භෂ්ම ඒක බලා ගන්න ඕනේ. ඕම් ওই ටික තමයි හොඳටම බලා ගන්න ඕනේ. දුර්වල කෙනෙක්. පාඩම්ම කරපු කෙනෙක් ඉන්නවා කියන්නකො. එයා අය ගැන කලබල කරන්න ඕනේ නැහැ. ඔයා හොඳටම පාඩම් කරලා නම් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දුර්වලම කෙනෙක්. ඒ කියන්නේ අඩු කෙනෙක්ට තමයි මම කිව්වේ මේ විදියට කරන්න කියලා. හරි. හරි දරුවනේ. තවත් ගෲප් එකෙන් අයින් වෙන්න එපා. අයියේ මම ගෲප් එක හරහා තවත් හෙට උදේ 5:00 වෙනකම් අවස්ථාවක් තියෙනවා. මට තවත් අවස්ථාවක් ලැබුණොත් තවත් වොයිස් රෙකෝඩින් කීපයක් දානවා. ඒවත් හෙට උදේ අහලා යන්න අහා හරි යන්න. එතකොට හරි. දැන් chat box එක on කරා. මොනවාරි අහන්න ඕන නම් අහන්න. මං කිව්වා ගම්පල දරුවන්ට මතකද ගම්පල දරුවෝ දාන්නකෝ රයිස් හෑන්ඩ් එක. මෙහෙම හෑන්ඩ් එක දාගෙන යන්නකෝ. අනිවාර්යෙන් එන්න ඕනේ හෑන්ඩ් එක දාපු අය. මතකයිනේ කිව්වා දාලා ගන්න එපා. හරි. රයිස් හෑන්ඩ් එක දාලා ගන්න එපා දරුවෝ. දාගෙන යන්න. ගම්පල දරුවන් කිව්වා ගම්පල ඔයාලා වෙනුවෙන් ගොඩක් දෙයක් කරා. ඒ දේ ඔයාලා අනිවාර්යෙන්ම මම හිතනවා ඔයාලා එනවා කියලා. හරි. ඉදාට එන්න කිසිම දෙයකට රැවටෙන්න යන්න එපා.